ආදරණීය දරුදරියනි අපි මීට පෙර පාඩමින් සාකච්ඡා කළේ මානව සම්පත් කළමනාකරණය පාඩම් ඒකකට අදාළව 11 වන පාඩම යටතේ වෘත්තීය සමිති ගැනයි. අපි පැහැදිලිවම වෘත්තීය සමිති ගැන කතා කරද්දී කිව්වා වෘත්තීය සමිති කියන්නේ සේවකයන් වෙනුවෙන් පෙනී සිටමින් සේවා යෝජකයින්ට එරෙහිව නිරන්තරයෙන්ම දැඩි බලපෑම් එල්ල කරන තර්ජන එල්ල කරන සේවා යෝජකයන් කටයුතු වලට හිංසා කරන දේපල වලට අලාභහානි කරන දඩබ්බර සංවිධානයක් එහෙම නොවේ. මොකද වෘත්තීය සමිති කියනකොටම එහෙම මානසිකත්වයක් තමයි ඇති වෙන්නේ. අපේ රටේ පවා එහෙම ව්‍යවහාරයක් තියෙනවා. එයා වෘත්තීය සමිති නායකයෙක්. එයා යූනියන් ලීඩර් කෙනෙක්. යූනියන් ලීඩර්ස්ලත් එක්ක ලේසි නෑ. එහෙම හදාගෙන තියෙන එහෙම එකක් නෑ. වෘත්තීය සමිතිය කියන්නේ බොහොම අහිංසා සංවිධානයක් කියන එක මම පැහැදිලි කරා. වෘත්තීය සමිතිය කියන්නේ මේ සේවා යෝජකයන් එක්ක ගැටුම් ඇති කරගන්න ක්‍රියාත්මක වන කලහකාරී සංවිධානයක් නෙවෙයි. එහෙම මානසිකත්වයක් තමයි සමාජගත වෙලා තියෙන්නේ. ඊට වඩා වෙනස්. ඒ කියන්නේ සේවා යෝජකයින් හා සේවාදායකයින් අතරමැද ඉඳගෙන ඒ දෙගොල්ලන්වම හොඳින් සම්බන්ධීකරණය කරලා දෙගොල්ලෝ අතර මනා සම්බන්ධතා කාර්මික සම්බන්ධතා ගොඩනගන පුරෝගාමී සංවිධානයක් වශයෙන් තමයි අපි වෘත්තීය සමිති දකින්නට ඕනේ. තේරුණාද? දැන් සේවා යෝජකයින් හා සේවාදායකින් අතර දුරස්ත බවක් තියෙනවනේ. ඒ දුරස්ත බව නිසා තමයි සමහර විට සේවකයින්ට තමන්ගේ අයිතිවාසිකම් තමන්ට වෙච්ච අසාධාරණකම් අකටයුතුකම් ගැන සාකච්ඡා කරන උන් ඉදිරිපත් වෙන්නේ නැති සේවා යෝජකයන් සමග. මෙන්න මේ දුරස්ත භාවය නැති කරන පාලමක් විදිහට තමයි අපි දකින්න ඕනේ වෘත්තීය සමිතිය. වෘත්තීය සමිතිය ඕනෑම අවස්ථාවක සේවක අයිතිවාසිකම් දිනා ගැනීම, වරප්‍රසාද ලබා ගැනීම, සේවකයන්ට සිදු අකටයුතුකම් ගැන කරුණු ඉදිරිපත් කරලා සුදුසු සහන ලබා ගැනීම පිණිස සේවකයන් වෙනුවෙන් සේවා යෝජකයන් සමග අනිවාර්යයෙන්ම විවිධ මට්ටමේ සාකච්ඡා පවත්වනවා. ඒව බොහෝ විට සුහදශීලී සාකච්ඡා. කරුණු අවබෝධ කිරීමේ අරමුණෙන් කරන සාකච්ඡා. තේරුණාද? ඒ කියන්නේ වැරදි වැටහීම් තියෙනවා නම් ඒ වැරදි වැටහීම් දුර්ලභමින් සත්‍ය අවබෝධ කර දෙමින් සේවා යෝජකයන්ගේ පැත්තෙන් සේවාදායකයන්ට ලබාගත හැකි යම් දෙයක් ලබා ගන්න තමයි වෘත්තීය සමිතියක අභිලාෂය වෙන්නේ. ඒ නිසා වෘත්තීය සමිතිය කියන්නේ බොහොම සමබර සංවිධානයක් වශයෙන් අපි දකින්නට ඕනේ. අපි කිව්ව වෘත්තීය සමිතියක් කියන්නේ කිසියම් ආයතනයකට හෝ කර්මාන්තයකට ආරම්භ කරන්න පුළුවන් කියලා කිව්වා. දැන් ටියුෂන් කර්මාන්තය ගත්තම එක ටියුෂන් ආයතනයකට එක සමිතියකින් දාගන්න පුළුවන්. ඒතර ප්‍රබල නැහැ. ප්‍රායෝගික නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් වෙන්නේ මුළු ටියුෂන් ආයතන පද්ධතියටම කර්මාන්තරම එකක් දාගන්න. ඒතර ලංකාවේ කොතනක ටියුෂන් ආයතනයක් හිටියත් ඒ ආයතනයේ වැඩ කරන සේවකයින්ට ඒ සමිතිය සමාජිකත්වය දොර විවෘත වෙනවා. එහෙනම් සිය වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම පිණිස නැත්නම් ඉටු කර ගැනීම පිණිස කිසියම් ආයතනයකට හෝ කර්මාන්තයකට සම්බන්ධ වෘත්තිකයන් විසින් ඒ කියන්නේ සේවකයන් හෝ සේවා යෝජකයන් විසින් දෙගොල්ලන්ට පුළුවන්. සේවකයින් හෝ සේවා යෝජකයන් විසින් පිළිටුවා ගන්න සෝච්ච සංවිධානයක් කියලා අපි කිව්වා. අපි වෘත්ති සමිතියක මූලික අරමුණු පැහැදිලි කළා. ඒකම වෘත්තීය සමිතික සමාජිකත්වයේ ලබා ගන්න බැරි පාර්ශ්වයන් කීපයක් මතක් කරා. රටේ ජාතික ආර්ථිකයේ යහපත පිණිස ඇතැම් වෘත්තිකයන්ට වෘත්තීය සමිතියේ සමාජිකත්වයේ ලබා දෙන්නේ නැහැ. දැන් පොලිස් දෙපාර්තමේන්තුව තියෙන මොනවටද? මහජන ආරක්ෂාවනේ. මහජන ආරක්ෂාව ඒ වගේම රටේ සාමය මහජනතාව වෙනුවෙන් රටේ සාමය ඇති කරන්න. මොකද රටක ඕනෑම පුරවැසියෙක් අපේක්ෂා කරන්නේ සාමකාමී දේශයක්. සාමකාමී රටක් තුල තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න. සාමකාමී දේශයක් තුල රැකියාවල දෙන්න, ව්‍යාපාරවල දෙන්න, අධ්‍යාපන කටයුතු කරගෙන යන්න, ආගමික වතාවත් තුල දෙන්න, විනෝදකාමී කටයුතු නියුක්ත වෙන්න. ඕකනේ ප්‍රාර්ථනාව හැමෝගෙම ඕනම රටක. අන්නේ අවශ්‍යතාව වෙනුවෙන් සාමකාමී බවක් රටේ සාමය සුරකීමක් තමයි පොලිසියෙන් අපේක්ෂා කරන්නේ. ඉතින් එහෙම දෙපාර්තමේන්තුවක නිලධාරීන්ටත් වෘත්තීය සමිතියක සමාජිකත්වයේ ගන්න දීලා නැත්නම් ඒගොල්ලන්ටම ආවේනික වෘත්තීය සමිතියක් පිහිටවන්න දීලා ඒගොල්ලොත් වැටුප් වැඩි කිරීම, වැටුප් වර්ධක ලබා ගැනීම,
නිවාඩු වැඩි කර ගැනීම, තේරෙනවද? අතිකාල දීමනවා වැඩි කර ගැනීම වගේ ප්‍රශ්නවලදී වැඩ වර්ධනය කරන්න ගත්තොත් මොකද වෙන්නේ? රටේ සාමය කොතනද? ඒක ප්‍රශ්නාර්ථයක්නේ. අන්න ඒ නිසා ජාතික ආරක්ෂාවට ඇතිවන තර්ජනය නිසා ඒගොල්ලන්ට වෘත්ති සමිතිවල සමාජිකත්වයේ බෑ. ත්‍රිවිධ හමුදා නිලධාරීන් එමසේමයි. ඒගොල්ලන්ටත් බෑ. බන්ධනාගාර නිලධාරීන්ටත් බෑ. සිරගත කරන්නේ දඬුවම් දීලා. රිමාන්ඩ් නෙවෙයිනේ. රිමාන්ඩ් කිරීම නෙවෙයිනේ, සිරගත කිරීම. සිරගත දඬුවම් කියන්නේ අධිකරණයෙන් වැරදිකරුවන් කියලා තීන්දුව කරලා. ඒ වැරදිකරුවන්ට වැරදි හදාගන්නට පෙර ඒගොල්ලොන්ට සමාජයට එන්න අවස්ථාව ලැබුණොත් මොකද වෙන්නේ? නැවත සමාජයට අහිතකර තත්ත්වයන් උදා වෙනවා. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය සමිති පිහිටුවාගෙන සමාජිකත්වය අරගෙන ඒගොල්ලෝ ස්ට්‍රයික් එකක් කරොත් එහෙම සිරගත වෙච්ච අයත් මොකද වෙන්නේ? එළියට එන්න පුළුවන්. රටේ ආරක්ෂාවට තර්ජනයක්. ඒ නිසා ඒගොල්ලන්ටත් බෑ. අධිකරණ සේවා නිලධාරීන්ටත් බෑ. විනිශ්චයකාරවරුන්, අධිකරණ රෙජිස්ට්‍රාර්වරුන්, තෝල්ක මුදලි, ඒ වගේ අධිකරණ සේවා නිලධාරීන්ටත් කොහෙත්ම බෑ. රටේ නීතිපතිවරයාට බෑ වෘත්තීය සමිතික සමාජිකත්වය දරන්න. නීතිඥයන්ට පුළුවන්. නීතිඥ විවිධ දේශපාලන පක්ෂවල අනුග්‍රහය ලබන විවිධ නීතිඥ සංවිධාන තියෙනවා වෘත්තීය සමිති වශයෙන්. පැහැදිලිනේ? ඊළඟට අපි අද කතා කරන්න යන්නේ මුලින්ම වෘත්තීය සමිතියක කාර්යයන්. විභාගයට නිතර මෙන්න මේකෙන් ප්‍රශ්නයක් යොමු වෙනවා. වෘත්තීය සමිතියක් ඉටු කරන සේවාවන් කිව්වොත් එකයි, කාර්යයන් කිව්වොත් එකයි, කාර්යභාරයන් කිව්වොත් එකයි. පළවෙනි එක තමයි සේවකයින් හා සේවායෝජකයින් අතර සබඳතා ගොඩනැගීම. බලන්නේ පළවෙනි කතන්දරෙම කියන දේ. සේවකයින් හා සේවායෝජකයින් අතර සබඳතා ගොඩනැගීම. ආරවුල් ඇති කිරීම නෙවෙයි. වෘත්තීය සමිතියක ප්‍රධානම කාර්යයක් වශයෙන් දකින්නේ මේ සේව්‍ය සේවක දෙපක්ෂය අතර යහපත් සම්බන්ධය ඇති කිරීම. එහෙමනම් වෘත්තීය සමිතිය දඩබ්බරයිද? සේවායෝජකයන් එක්ක ගැටෙන්නද මේ කියන්නේ? තමන්ගේ සමාජික සේවකයින් හාම්පුතුන්ට විරුද්ධව සටන් කරන්න මෙහෙවන නැත්නම් සටන් වලට නායකත්වය දෙන දඩබ්බර සංවිධානයද නැහැ. දඩබ්බර සංවිධානයක්ද නැහැ. පැහැදිලිවම නැහැ. එහෙනම් සේවකයින් හා සේවායෝජකයින් අතර සම්බන්ධතාව ගොඩ නැගීම තමයි එක කාර්යයක් වෙන්නේ. දෙවෙනි කාර්යය තමයි සාමූහික කේවල් කිරීම ඔස්සේ සාමූහික ගිවිසුම් වලට එළඹීම. සාමූහික කේවල් කිරීම ඔස්සේ සාමූහික ගිවිසුම් වලට එළඹීම. ඒ කියන්නේ සේවායෝජක පක්ෂය සමග සේවාදායක පක්ෂය සාකච්ඡා කරලා යම් වරප්‍රසාද දිනා ගන්න කටයුතු කරනවා. ඉතින් මේ සාකච්ඡාවලදී ගොඩක් වෙලාවට සේවකයෝ ඕක ඉදිරිපත් වෙන්නේ නැහැ. සේවකයන්ට අවබෝධිකුත් නැහැ ওই සාකච්ඡා මෙහෙවන්න. එහෙනම් සේවකයන් වෙනුවෙන් වෘත්තීය සමිති නියෝජිතව තමයි සේවායෝජකයන් සමග සාකච්ඡා කරලා ගිවිසුම ඇති කරගන්නේ. අපි ඒක වෙනම කරන්න නිසා අපි පස්සේ කතා කරමු විස්තරාත්මකව. ඊළඟට කරන් පස්සේ තේරෙනවා තුන්වෙනි එක ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් ගෙන යාම පිළිබඳව සීමා නියමයන් ඇති කර ගැනීම. එක්කෝ කිසියම් ව්‍යාපාරයක් එහෙම නැත්නම් කර්මාන්තයක් ගෙන යාම පිළිබඳ සීමා කොන්දේසි නැත්නම් සීමා නියමයන් ඇති කර ගැනීමත් වෘත්තීය සමිතියක ප්‍රධාන කාර්යයක්. අපි හිතමු කිසියම් කර්මාන්තයක්. අපි හිතමු ලංකාවේ සිමෙන්ති කර්මාන්තය කියලා. සිමෙන්ති කර්මාන්තය කිව්වම සිමෙන්ති නිෂ්පාදනය කරන, සිමෙන්ති බෙදා හරින, තේරුණාද? සිමෙන්ති අලෙවි කරන සියලුම ආයතන අයිති. ඒ සිමෙන්ති කර්මාන්තයට අදාළ සේවා නියමයන් ඇති කරගන්නත් වෘත්තීය සමිතිය ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු සිමෙන්ති කර්මාන්තයේ සියලුම සිමෙන්ති නිෂ්පාදන ආයතන සතියකට දවස් 2යි සිමෙන්ති නිපදවන්නේ. දවස් 5ක් සිමෙන්ති නිෂ්පාදනය කරන්නේ. මොකද වෙන්නේ? රටේ සිමෙන්ති ඉල්ලුමට සැපයුමක් දෙන්න බැරි වෙනවා. විශාල සිමෙන්ති හිඟයක් ඇති වෙනවා. මිල ඉහළ යනවා. අසාධාරණයිනේ. සිමෙන්ති නිපදවන්න අවශ්‍ය අමුද්‍රව්‍ය තියෙනවා. තාක්ෂණයේ තියෙනවා. යාන්ත්‍රික ධාරිතාවේ තියෙනවා. මිනිස් බලය තියෙනවා. සමහරට මේ රටට දන්වන්න. සමහර ආණ්ඩුවත් එක්ක මේ සිමෙන්ති කර්මාන්තයේ නියුක්ත ව්‍යාපාරිකයන් අතර ගැටුම් තියෙනවා. සමහරට රජයේ ඉහළ බදු අය කරන නිසා ඒකට විරෝධය පාන මේ වැඩේ කරන්නේ. අන්න එතකොට මොකද වෙන්නේ? රටේ සමස්ත ජනතාව, පොදු මහ ජනතාව පීඩාවටපත් වෙනවා. ඒ නිසා සීමා නියමයන් නැති කරගන්නවා නෑ. අනිවාර්යයෙන්ම දවස් 5ක් ඕගොල්ලෝ සිමෙන්ති නිෂ්පාදනය කරන්න ඕනේ. දවස් 2ක් විවේක ගන්න. දවස් 5ක්
නිෂ්පාදනය කරන්න ඕනේ. දිනකට අනිවාර්යයෙන්ම සිමෙන්ති නිෂ්පාදනයෙන් 80% වෙළඳපොළට ඉදිරිපත් කරන්න ඕනේ. සිමෙන්ති විකිණිය හැකි උපරිම මිල මෙච්චරයි. ඒ වගේම සිමෙන්ති කර්මාන්තයේ නියුක්ත සේවකයන්ට පඩි අඩුවෙන් ගෙවන්නේ. ඒ නිසා සේවකයොත් දැන් සමහරට වැඩ වර්ජන කරනවා. ඒ නිසා සිමෙන්ති නිෂ්පාදනය යන හිටලා තියෙනවා. එහෙමනම් සේවකයන්ට අවම වශයෙන් මෙන්න මේ පඩි ගෙවන්න ඕනේ. අවමට අපි තුන් මාසෙක රුපියල් 35000ක් කියලා 35000ට වැඩියෙන් පුළුවන් අඩුවෙන් ගෙවන්න බෑ. තේරුණාද? ඒ වගේම සිමෙන්ති කර්මාන්තයේ නියුක්ත සේවකයින්ට පැය 8ක් නේ පැය 9ක් වැඩ ගන්නවා. පැයක් වැඩිපුර ගන්නවා. සාමාන්‍ය පැයටයි සේවාමුරේ. ඒ පැයට අතිකාල දෙන්නේ නැහැ. එක්කෝ පැය 8ට සීමා කරගන්න සේවා කාලය. නැත්තම් පැය 9ක් නම් පැයක අතිකාල දීමනවත් දෙන්න. අන්න සීමා නියමයන්. මේ වගේ සීමා නියමයන් නැති කර ගැනීම තුල මොකද වෙන්නේ? සේව්‍ය සේවක දෙපක්ෂ අතර ගැටුම් අවම වී, ගැටුම් බැහැර වී, ගැටුම් යටපත් වී සුමටව මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමේ හැකියාව ලැබෙනවා. පැහැදිලිද? ඊළඟ එක තමයි හතරවෙනි එක. කාර්මික ආරවුල් වලදී සමාජිකයන් නියෝජනය කිරීම. දැන් කාර්මික සම්බන්ධතා බිඳ වැටුණු කල මතුවෙන්නේ මොකද්ද? කාර්මික ආරවුල්. කාසිය එක පැත්තක කාර්මික සම්බන්ධතා තියෙනවා. එක පැත්තක කාර්මික ආරවුල් තියෙනවා. එහෙනම් කාර්මික සම්බන්ධතා බැහැරවන කලක කාසිය අනිත් පැත්තේ මතුවෙන්නේ මොකද්ද? කාර්මික ආරවුල්. අනිවාර්යයෙන්ම කාර්මික ආරවුල් වලදී තමන්ගේ සමාජික සේවකයන් නියෝජනය කරන්න ඕනේ. මොකද සමාජික සේවකයින් ඉහළ කළමනාකාරීත්වය සමග සේවා යෝජකයන් සමග රැකියාවට අදාළ කටයුතු සම්බන්ධයෙන්, රැකියාවට අදාළ තීරණ සම්බන්ධයෙන්, එක්ක වැඩ පරිසරයට අදාළ තීරණ සම්බන්ධයෙන් තමයි මේ කාර්මික ආරවුල් ඇති කරගෙන තියෙන්නේ. නැත්තම් මේ බේදවීම් ඇති වෙලා තියෙන්නේ. කාර්මික ආරවුලකදී වෙන්නේ සේව්‍ය සේවක දෙපක්ෂයේ බේදවීමනේ. ඒ දෙපක්ෂය අතර ඇති වෙන නොඑකගතාවන් මත බේදවීම. තේරුණාද? එහෙමනම් මේ බේදවීමේදී ඒ බේදවීම් ඉවත් කර දෙගොල්ලෝ අතර නැවත කාර්මික සාමය උදා කරගෙන ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු යහපත් තත්වයකට ගෙන ඒම වෘත්ති සමිතියක ප්‍රධාන වගකීමක් වෙනවා. ඒ සඳහා නම් සේවා යෝජකයන් සමග සාකච්ඡා පවත්වන්න වෙනවා. සේවා යෝජකයන්ගෙන් ඉල්ලීම් කරන්න වෙනවා. ගිවිසුම් ඇති කරගන්න වෙනවා. එහෙනම් තම සමාජික සේවකයන් වෙනුවෙන් එවැනි අවස්ථාවක කාර්මික ආරවුලදී නියෝජනය දරන්නේ කවුද? වෘත්තීය සමිතියයි. ඒක වඩා ප්‍රබලයි. එතකොට නිකම්ම සේවකයන් සේවා යෝජකයන් සමග සාකච්ඡා කරලා ගැටලුව විසඳ ගන්නට වඩා වෘත්තීය සමිතිය මාර්ගයෙන් විසඳ ගන්න එක වඩා ප්‍රබලයි. ඊළඟට පස්වෙනි එක. වැඩ වර්ජන කාලයන් තුලදී සමාජිකයන්ට දීමනා හා ද්‍රව්‍යමය ප්‍රතිලාභ ලබා දී. ඒකත් වෙන්න එපයි. දැන් වෘත්තීය සමිතියක් අපි දන්නා තරමින් ඕනෑම කාර්මික ආරවුලකදී නැත්නම් සේවක අයිතිවාසිකම් වරප්‍රසාද අහිමි වෙච්ච තත්වයකදී එකවරම සේවකයන් වැඩ වර්ජනයට ඇදලා දාන්නේ නැහැ. අපි හිතන් ඉන්නේ එහෙම කරනවා කියලානේ. ඒකනේ අපි වෘත්තීය සමිති කියන පදවලට අනියත බියක් තියෙන්නේ. අනියත අකමැත්තක් තියෙන එකනේ. තේරුණාද? එහෙමනම් මොකද දැන් සාමාන්‍යයෙන් වෙන්නේ වෘත්තීය සමිතිය එකවරක් නෙවෙයි, දෙවරක් නෙවෙයි. සමහරට තුන් වරක්, හතර වරක්, පස් වරක්, දසදහස් වාරයකුත් නෙවෙයි. එහෙම වෙන්න බෑ. එතකොට වෘත්තීය සමිතියේ වටිනාකම නැති වෙනවා. වරක්, දෙවරක්, තුන් වරක් විතර විවිධ අවස්ථාවලදී සාකච්ඡා ලබාගෙන කරුණු අවබෝධ කර දීලා යථාර්ථය පෙන්වලා දීලා සේවකයන්ට වෙච්ච අසාධාරණය ගැන අවබෝධයක් දීලා ඒ අසාධාරණ නැති කරන්න ක්‍රියාමාර්ග ගන්න කියලා ඉල්ලීම් කරනවා. ඒ වෙලාවට යර්ස් කියලා අපි ඒක සලකලා බලනවා. අපි ඒක හැකියක්මනින් කරනවා කියලා මගහැරියට මාස 3ක් මාස 6ක් අවුරුද්දක් ගිහිල්ලත් කෙරුන්නේ නැත්තම් මොකද වෙන්නේ? නැවත නැවතත් ඔය තත්ත්වේ නම් වෙන්නේ. අන්න අවසන් ක්‍රියාමාර්ගය අවසාන ක්‍රියාමාර්ගයේ වශයෙන් වෘත්තීය සමිතිය තීරණය කරනවා මොකද්ද? කාර්මික ක්‍රියාවකට යන්න, වැඩ වර්ජනයකට යන්න. මොකද වැඩ වර්ජනයකදී සේවා යෝජකයට දැනෙනවනේ. ඇයි? නිෂ්පාදන කටයුතු යන හිටිනවා. අමුද්‍රව්‍ය නශ්‍ය වෙනවා. යල් පනිනවා. වෙළඳපොළ ඇනෝම් ඉෂ්ට කරන්න බැරි වෙනවා. වෙළඳපොළේ අපේ ගනුදෙනුකරු තරංකරුවන් මොකද වෙන්නේ? අත්පත් කරගන්නවා. අපේ වෙළඳපොළ තරංකරු දිනා ගන්නවා. විකුණුම් පහළ යනවා. ලාභ පහළ යනවා. ණය වාරික ගෙවන්න බැරි වෙනවා. ණය හිමියන් බැංකුකරුවන්ගේ විශ්වාසය paludu වෙනවා. මොකද වෙන්නේ? ප්‍රශ්න මාලාවක්, ප්‍රශ්න වැලක් මොකද වෙන්නේ? ඉස්මතු වෙනවා. ඒ නිසා
වැඩවර්ජනයක් කිව්වම ප්‍රබලයි දැනෙනවනේ. වැඩවර්ජනයකදී බොහෝ විට සේවා යෝජකයන් නැඹුරු වෙනවා සේවකයන්ට යම් සහන ලබා දෙන්න. තේරුණාද? හැබැයි වැඩවර්ජනය කඩාකප්පල් කරොත් මොකද වෙන්නේ? වැඩවර්ජනය කඩාකප්පල් කරොත් මොකද වෙන්නේ? කඩාකප්පල් කරොත් නම් සේවා යෝජකයන්ගේ යමක් ලැබෙන්නේ නැහැ. සේවා දායකින් පරාජය වුණා වෙනවා. ඒ නිසා වැඩවර්ජනයේ තියෙන ප්‍රභේද විශේෂයෙන්ම බන්ඩල් ස්ට්‍රයික් නැත්නම් අඛණ්ඩ වැඩවර්ජන ඉල්ලීම් ලැබෙනකන් වැඩට එන්නේ නැහැ. ආවත් සේවාව ලබා දෙන්නේ නැහැ. ඒක ප්‍රබලයි. ඒ බන්ඩල් ස්ට්‍රයික් එක නැත්නම් අඛණ්ඩ වර්ජනය, සමූහ වර්ජනය. මේ අඛණ්ඩ වර්ජනයකදී මොකද වෙන්නේ? සේවා යෝජකයන්ට දිනෙන් දිනම පීඩනයක් එල්ල වෙනවා. දිනෙන් දිනම පීඩනයක් එල්ල වෙනවා. දිනෙන් දිනම මූල්‍යමය ලාභ හානි ගණනාවකට මුහුණ පාන්න වෙනවා. තේරෙනවද? ඒ නිසා අනිවාර්යයෙන් මේ වර්ජනයෙන් පීඩනය වැඩි වෙනකොට පීඩනය දරන්න බැරි වෙනකොට සේවා යෝජකව පෙළඹෙනවා සාකච්ඡා කරගත් පරිදි givisගත් පරිදි අවශ්‍ය අයිතිවාසිකම් ලබා දෙන්න. වරප්‍රසාද ලබා දෙන්න. වැටුප් වැඩි කිරීම ලබා දෙන්න. ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වර්ජනයේ තිබුණොන්නේ. නමුත් වර්ජනයේ පළවෙනි දවසේම දෙවන දවසේම අසාර්ථක වෙන්න පුළුවන් සේවකයන් වැඩට පැමිණියොත්. වර්ජනය කරමු කියලා අඩු ගානේ සේවකයන්ගෙන් 25%ක් හරි වැඩට ආවොත් මොකද වෙන්නේ? ඒගොල්ලෝ ලව්වා අර වර්ජිත සේවකයන්ගේ රාජකාරීන්ද ඉෂ්ට කරගන්නවා. එතකොට මොකද වෙන්නේ? ගනුදෙනු කරුවන්ට නැත්නම් නැත්නම් ක්ලයන්ට්ස්ලට සේවා දායකයින්ට අවශ්‍ය සේවාවන් සපයනවා නම් වර්ජනය කරපු සේවකෝ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. වැඩේ කරනවානේ. වැඩේ කරනවා. තේරුණාද? දැන් උදාහරණයක් වශයෙන් වෛද්‍යවරු ස්ට්‍රයික් එකක් කළොත් ඒකේ වෛද්‍යවරුන්ගේ යම් පිරිසක් අපි තුන් වෛද්‍යවරු හොස්පිටල් එක වාට්ටුවක අපි හිතමු වෝඩ් එකක වෛද්‍යවරු 6 දෙනෙක් ඉන්නවා කියලා 3 දෙනෙක් ස්ට්‍රයික් කරනවා. 3 දෙනෙක් ස්ට්‍රයික් කරන්නේ. අර 3 දෙනා මොකද වෙන්නේ? ටිකක් මහන්සි වෙලා වෙනද පැය 8ක් නම් දැන් පැය 10ක් 12ක් මහන්සි වෙලා වෛද්‍යවරු 6 දෙනාගේම සේවය ලබා දීලා රෝගීන් රැක ගන්න බැරිද පුළුවන්. රැකගත්තොත් ස්ට්‍රයික්කේ පුස්සක් වෙනවා. අන්න ඒ නිසා මේ වැඩවර්ජන ආරක්ෂා කරගන්න මොකද වෙන්න ඕනේ? සේවකයන්ට කිසියම් දීවනාවක් එක්ක ද්‍රව්‍යමය ආධාරයක් ලබා දෙන්න ඕනේ. මොකද හේතුව සේවකයන් වැඩවර්ජනය කරලා නිවෙස්සේ රැඳෙනකොට වැටුප් ගවන්නේ නැහැ නේද? වැටුප් ගන්නවත් යන්න බෑනේ. වැටුප් දෙන්නෙත් නැහැ මේ ගන්න යන්න බෑ. මොකද ගන්න ගියොත් කියනවා ඔයගොල්ලෝ අනිවාර්යෙන් වැටෙන්න කියලා. තේරුණාද? එතකොට වැටුප් නැති වෙනකොට ගෙදර දොරේ අංගහිකකම් ඇති වෙනකොට ගෙදර බිරින්දෑවරු ගෝරනාඩු දානකොට තේරුණාද? අපිට කවුරුත් කන්න බොන්න දෙන්නේ නැහැ. අපිට නැතුණාම කවුරුත් නැහැ. ඒ නිසා කවුරුත් වැඩනුගෙත් කමන්නේ ඔබ වැඩට යන්න කියලා ස්වාම පුරුෂයාට බලපෑම් කරනකොට ඒ දරුවෝ හඬනකොට කිරි නැහැ කියලා හඬනකොට කන්න දෙන්න විදියක් නැහැ කියලා අඬනකොට පාසල් යවන්න පාසල් පහසුකම් ගාස්තු ගෙවන්න නැහැ කියනකොට ස්කූල් ෆීස් ගෙවන්න නැහැ කියනකොට ස්කූල් වෑන් එකේ ගාස්තු ගෙවන්න නැහැ කියනකොට මොකද වෙන්නේ? වර්ජිතයන්ට වැඩට යන්න වෙනවා. එහෙම ගියොත් මුලින් ටික දෙනෙක් යනවා. ඒ නිසා තව ටික දෙනෙක් යනවා. හැමෝම යනවා. වර්ජනය සාර්ථකයි. සේවක වරප්‍රසාද අයිතිවාසිකම් ලැබුණුත් නැති වෙනවා. මෙන්න මේ නිසා වෘත්තීය සමිතියකට පැවරෙන ප්‍රධාන වගකීමක් කාර්යයක් වෙනවා. ඒ වර්ජිත කාලය තුල මූල්‍යමය දීමනා හෝ නැත්නම් ද්‍රව්‍යමය ආධාර ලබා දෙන්න. එහෙම දුන්නම තමන්ගේ කුටුම්බයේ ජීවන වියදම ඒ කියන්නේ යපුම් මට්ටමින් හරි ආවරණය කරගන්න පුළුවන් වර්ජනයේ යෙදෙන්න පුළුවන්. ඒ තත් උදාහරණ තමයි මේ කියන්නේ දීමනා සහ ද්‍රව්‍යමය ආධාර ලබා දීම කියලා. 6 වෙනි කාර්යය. සමාජිකයින්ගේ අධ්‍යාපනයේ සෞඛ්‍ය ආදී අංශ නංවාලීමට සහාය වීම. වෘත්තීය සමිතියේ සමාජිකත්වයේ ගත්ත සේවකයින්ගේ අධ්‍යාපනයේ සෞඛ්‍ය ආදී අංශ නංවාලීමට සහාය වෙනවා. තේරුණාද? මේ අධ්‍යාපනය කියන්නේ උසස් පෙළ දැනුම ලබා දීම නෙවෙයි වෘත්තීය අධ්‍යාපනය. කම්කරු අනපනත් වලින් සේවකයන්ට ලැබෙන අයිතිවාසිකම් වරප්‍රසාද ගැන අවබෝධයක් ලබා දීම. ඒ වගේම කම්කරු අනපනත්වල තියෙන විධිවිධාන අනුව තමන්ට හිමි අයිතිවාසිකම් මොනවද? වරප්‍රසාද මොනවද? ඒව දිනා ගැනීමට
තමන්ට ක්‍රියාත්මක විය හැකි කෙසේද? නීත්‍යානුකූල ලෙස කටයුතු කරන්න පුළුවන් කොහොමද? ආදි වශයෙන් දැනුවත් කරන්න විශේෂයෙන්ම ඔය වෘත්තීය සමිතිවල ප්‍රබල නායකින් උපදේශකයින් ආර්ථික විද්‍යාඥයින් වැනි අය යොදාගෙන දේශන පවත්වනවා. ඒකෙන් සමාජික සේවකයන් දැනගන්නවා තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් මොනවද? වරප්‍රසාද මොනවද? කොහෙන්ද ඒවා අපිට ලැබිලා තියෙන්නේ මොන නීතියෙන්ද? ඒව නොලැබේ නම් අපිට ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග මොනවද? අධ්‍යාපනයක් ලැබෙනවා. අනික සෞඛ්‍යය. සමාජිකයන්ගේ රැකියා පරිශ්‍රය තුලින් සෞඛ්‍ය ආරක්ෂා කර දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නත් වෘත්තීය සමිතිය පසුබට වන්නේ නැහැ. මොකද සමාජික සේවකයාගේ සෞඛ්‍ය පිරිහෙනවා නම් කෙතරම් ඉහළ වැටුපක් ගෙවුවත් වැඩක් නැහැ. ඉහළ වැටුපක් දුන්නුනත් සමාජික සේවකයින් නිතර නිතර වෘත්තීය රෝගීන් බවට පත් වෙනවා නම් තේරුණාද? මොකද ඒකට අනිවාර්ය විසඳුමක් අවශ්‍යයි. අන්න ඒ වගේ සමාජික අධ්‍යාපනයේ සෞඛ්‍ය ආදී අංශ නංවාලීමට සහාය වෙනවා. ඊළඟට තමන්ට හිතවත් දේශපාලන පක්ෂ බලයට පත් කර ගැනීමට මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නියැලීම. දැන් මම මුලිනුත් කිව්වනේ ලංකාවේ පමණක් නෙවෙයි ඕනම රටක බොහෝ වෘත්තීය සමිති කිසියම් දේශපාලන පක්ෂයක මැදිහත් වීමෙන් ඔවුන්ගේ අවශ්‍යතාවය මත ඔවුන්ගේ අනුග්‍රහයෙන් පිහිටවපු සංවිධානයි. එහෙනම් එවැනි වෘත්තීය සමිති තමන්ට හිතවත් දේශපාලන පක්ෂ තමන් ගොඩනැගූ දේශපාලන පක්ෂ ඡන්දයකින් මැතිවරණයකින් බලයට පත් කරගන්න අවශ්‍ය මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහෙවනවා. හේතුව මම වෘත්තීය සමිතියක් නම් මාව බිහි කරන්න මාව ගොඩනගන්න දායක වුණා නම් කිසියම් දේශපාලන පක්ෂයක්. ඒ දේශපාලන පක්ෂයේ බලයට පත් වෙනවාට තමයි මම නැමැති වෘත්තීය සමිතිය කැමති වෙන්නේ. පැහැදිලිද? මොකද මම නැමැති වෘත්තීය සමිතිය හැදුවේ ඒ දේශපාලන පක්ෂය. ඒ දේශපාලන පක්ෂයේ බලයට පත් කරගන්න එක අපිට වාසිදායකයි. පහසුයි. ඇයි? අපිට හිතවත් දේශපාලන පක්ෂයේ ආණ්ඩු බලය ගත්තොත් අන්න ඒ අපේ ආණ්ඩුවක් මගින් අපේ වෘත්තීය සමිතියේ සමාජික සේවකයන්ට පහසුවෙන් සහන සලසන්න පුළුවන්. ඒ නිසාම ඒ තමන්ට හිතවත් දේශපාලන පක්ෂයේ මැතිවරණයෙන් බලයට ගේන්න අවශ්‍ය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට ඍජුවම දායක වෙන වෘත්තීය සමිතිය. ඔබ දැකලා ඇති ඇතැම් අවස්ථාවල ඇතැම් මැතිවරණ මොකද්ද ප්‍රචාරණ ක්‍රියාවලියම නැත්නම් අපි කියන්නේ ඉලෙක්ෂන් ප්‍රොපගන්ඩා එක මුළු ඉලෙක්ෂන් ප්‍රොපගන්ඩා එකම කරන්නේ වෘත්තීය සමිතිය. නායකයෝ මැදිහත් වෙලා වෘත්තීය සමිතියට සමාජිකත්වයේ දරන සේවකයන් කණ්ඩායම් වශයෙන් අරගෙන ඒගොල්ලන්ට රථ වාහන දීලා තේරෙනවද? කැම බීම දීලා මුළු රටේම මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරනවා. පෝස්ටර් ගහන එක, ස්ටේජ් හදන එක තේරෙනවද? ඒ වගේම මොනවද මැතිවරණ පෙළපාලි සංවිධානය කරන එක. පෙළපාලි වල අපි යන්නේ නැහැනේ. අපිට වැඩ තියෙනවනේ. පෙළපාලිට යන්න ඕන. ගිහිල්ලා තමයි ඒ තමන්ගේ බලය පෙන්වන්න ඕනේ. අන්න ඒ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන්නේ වෘත්තීය සමිතිය. ඒක ඒගොල්ලන්ගේ නිල කාර්යයක්. ඊළඟට 8 වෙනි එක රැකියා සුරක්ෂිතතාවය තහවුරු කර දීම. හැම සේවකයෙක්ගේම රැකියාවේ ආරක්ෂාව සහතික කරලා දෙන්න ඕන. ප්‍රොබේෂනරි පීරියඩ් එක මාස 6 නම් මාස 6 නිම වූවාම ඒ ප්‍රොබේෂනරි පීරියඩ් නැත්නම් පරිවාස කාලේ නිම වූවාම සියලුම සේවකයින් ස්ථිර සේවය යොදවන්න වැඩපිළිවෙලක් හදලා ඒ සඳහා සේවා යෝජකයින් සමග සාකච්ඡා කරලා ඔහු බලපෑම් කරලා ඒ තත්ත්වය උදා කරගත්තම සේවකයන්ගේ රැකියාවේ සුරක්ෂිතතාවය ආරක්ෂා වෙනවා. ඊළඟට සාධාරණ වැටුප් ලබා දීමට ක්‍රියා කිරීම. ඒ කියන්නේ සාධාරණ වැටුප් ලබා දීමට ක්‍රියා කිරීම කියන්නේ මේ වෘත්තීය සමිතියේ ෆන්ඩ් එකක් නෑ වැටුප් ගෙවන්න. තේරුණාද? වෘත්තීය සමිතියෙන් වැටුප් ගෙවන්නේ නෑ. නමුත් වෘත්තීය සමිතිය මැදිහත් වෙලා සේවා යෝජකයෝ සමග සාකච්ඡා කරලා සාමූහික කේවල් කිරීම කරලා සාමූහික ගිවිසුම් වලට ලැබිලා අන්න සාධාරණ වැටුප් ප්‍රතිපත්ති සකස් කරලා ඒ වැටුප් ප්‍රතිපත්තියට එකඟව වැටුප් ගෙවන්න අවශ්‍ය පසුබිම හදලා දෙනවා. පැහැදිලිද? ඊළඟ එක තමයි යහපත් වැඩ පරිසරයක් ලබා ගැනීමට සේවයන් පෙළඹවීම. සේවකයින්ට ඊටාම සුරක්ෂිත ලෙස පහසු ලෙස සෞඛ්‍යයට හානි කර නොවන ලෙස ජීවිත අනතුරු අවදානම් වලට මුහුණ නොදෙන ලෙස වැඩ කළ හැකි පරිසරයක් නිර්මාණය කරන්නට
සේවා යෝජකයන් සමග සාකච්ඡා කරලා යහපත් වැඩ පරිසරයක් ලබා දීමට කටයුතු කිරීමත් වෘත්තීය සමිතිවල ප්‍රධානම කාර්යයක් වෙනවා. මනා වාතාශ්‍රය, මනා ආලෝකයේ තියෙන, ඒ වගේම වොෂ්රූම්, ඒ වගේම විවේකාගාර, තේරෙනවද? ඒ වගේම සික්රූම්, ඒ වගේම ප්‍රමාණවත් ප්‍රථමාධාර පහසුකම් සහිත හොඳ වැඩ පරිසරයක් සකසා දීමත් වෘත්තීය සමිතියක ප්‍රධානම කාර්යයක් වෙනවා. ඊළඟට 11 වෙනි එක වෘත්තීය ක්‍රියාමාර්ග සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම. මේ වෘත්තීය ක්‍රියාමාර්ග කියන්නේ කාර්මික ක්‍රියාවන්මයි. වෘත්තීය ක්‍රියාමාර්ග කියන්නේ කාර්මික ක්‍රියාවන්මයි. කාර්මික ක්‍රියාවන් කොත් හරි. ඉන්ඩස්ට්‍රියල් ඇක්ෂන්ස් කාර්මික ක්‍රියාවන් කියන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගමයි. ඒ කියන්නේ සේවා යෝජකයන් සමග සුහදව සාකච්ඡා කරලා සේවකයන්ට අහිමි වූ රැකියා අයිතිවාසිකම් හා වරප්‍රසාද නැත්නම් සේවා යෝජකයන්ගෙන් සේවා දායකයන්ට ඉටු වෙච්ච යුතුයකම් පැහැරීමක් වෙලා තියෙනවා. ඒ බව පැහැදිලි කරලා ඒවා ලබා දෙන්න කියලා ඉල්ලීම් කරලා ඒවට ඇහුම්කන් දෙන්නේ නැත්නම් යහපත් ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් වෘත්තීය සමිතිය සිදු වෙනවා කාර්මික ක්‍රියාවන් සඳහා තමන්ගේ සමාජිකයන් යොදා ගන්න. නැත්නම් වෘත්තීය ක්‍රියාමාර්ග සැලසුම් කරලා ක්‍රියාවට නංවන්න. අකුරට වැඩ කිරීම, සංකේත වර්ජනයක් කිරීම, අඛණ්ඩ වර්ජනයක් කිරීම වැනි ක්‍රියාමාර්ග. එහෙනම් ඒ ක්‍රියාමාර්ග හදන්නෙත් ක්‍රියාව යොදවන්නෙත් කවුද? වෘත්තීය සමිතියයි. අවසාන එක තමයි ජාතික හා ජාත්‍යන්තර සම්මේලන නියෝජනය කිරීම. ජාතික මට්ටමින් විවිධ වෘත්තිමය දැනුම් බෙදා හදා ගන්න සම්මේලන තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් තියෙනවා. බොහෝ රට එක එක රටවල තියෙන වෘත්තීය සමිති සම්මේලන. ඒ කියන්නේ එකම කර්මාන්තයක සක්‍රිය වෙච්ච වෘත්තීය සමිති කීපයක් එකතු වෙලා ඒ කර්මාන්තරෙම එක සංවිධානයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ වෘත්තීය සමිති තියෙනවා. එක එක අංශවල වෘත්තීය සමිති වලට අදාළ ගැටලුවක් පමණක් නම් ඒ වෘත්තීය සමිතිය සක්‍රිය වෙනවා. සමස්ත කර්මාන්තරෙන් බලපාන පොදු ගැටලුවක් නම් අන්න වෘත්තීය සමිතිය ඔක්කොම එකට එකතු වෙලා එක සංවිධානයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. එවැනි ඒවා අපි නම් කරනවා වෘත්තීය සමිති සම්මේලන කියලා. වෘත්තීය සමිති සම්මේලන. මේ වෘත්තීය සමිති සම්මේලන දේශීය වශයෙන් විදේශීය වශයෙන් පැවැත්වෙනවා. ඒවට වෘත්තීය සමිති තමයි සමාජිකයන් වෙනුවෙන් නියෝජනය කරලා ඒ වේදි ගනු ලබන තීරණ තේරෙනවද? ඒ වේදි සේවා යෝජකයන් පනවන නියමයන් පිළිබඳ අවබෝධයක් අරගෙන තමනුත් ඒ තමන්ගේ සමාජික සේවකයන්ට ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කටයුතු කරන්න. මෙන්න මේ වගේ ඉතා අගනා සේවාවන් ගණනාවක්ම වෘත්තීය සමිතියේ ප්‍රධාන කාර්යම් බවට පත් වෙනවා. 12ක් වන උපරිම ලියන්නේ 4යි. විභාගයට යන්නේ 4යි. පැහැදිලිනේ? දැන් මේ කියන කාරණා දැක්කද? වෘත්තීය සමිතිය කියන්නේ දඩබ්බර සංවිධානයක් නෙවෙයි. හැම විටම සේව්‍ය සේවක දෙපක්ෂය අතර සුහද සම්බන්ධතා ගොඩනගන්න උත්සාහ කරන. නොහැකි නම් පමණක්. එහෙම නොහැකි නම් පමණක් විවිධ කාර්මික ක්‍රියාමාර්ග නැත්නම් වෘත්තීය ක්‍රියාමාර්ග සැලසුම් කරමින් ඒවා ක්‍රියාත්මක කරමින් සේවක අයිතිවාසිකම් වරප්‍රසාද දිනා ගන්න කටයුතු කරන මධ්‍යස්ථ සංවිධානයක්. මධ්‍යස්ථ සංවිධානයක්, සුමට සංවිධානයක්, දරදඬු සංවිධානයක් නෙවෙයි. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟට බලමු මේ වෘත්තීය සමිතියකදී අපිට කීප සැරයකම කියුණා සාමූහික කේවල් කිරීම, සාමූහික ගිවිසුම්. මතක තියාගන්න මේ කන්සෙප්ට් එක අපේ පේපර් එකේ නිතරම විභාගයට යොමු වෙනවා. තේරුණාද? සාමූහික කේවල් කිරීම හා සාමූහික ගිවිසුම්. collective bargaining and collective agreement. collective bargaining and collective agreement. bargaining කියන්නේ මොකද්ද? bargain කරනවා කියලා අපි කියන්නේ. don't bargain so much කියලා අපි සමහර අය වෙලාවට කියනවනේ. දැන් සමහරට ස්වාම පුරුෂයා බිරිඳ සමග shopping ගියාම බිරිඳ ගොඩාක් තෝරනවා.
හරිද? කේවල් කරනවානේ. මිල වැඩි. ඊට පස්සේ අරයා උත්තර දෙන්නේ නැහැ. එහෙම කොහොමද කියන්නේ? අසවල් කඩේ කොහොමද දෙන්නේ? වාර දෙන්න බැර නම් කොහොමද තේරෙනවා? ඒක තමයි මේ කේවල් කරනවා කියන්නේ. එකට එක තේරෙනවා. සේවා යෝජකයට එකට එක ප්‍රතිචාර දක්වමින් සේවා යෝජකයන්ගෙන් දිගින් දිගටම සේවා දායකයන් වාසදායක වන ආකාරයට කරන ඉල්ලීම් තමයි සාමූහික කේවල් කිරීම කියන්නේ. තේරුණාද? සේවා යෝජකයා දක්වන ප්‍රතිචාරවලට ප්‍රතිචාර දක්වමින්. තේරුණාද? සේවකයන්ට වාසිදායක වන ආකාරයේ පහසුකම නැත්නම් තත්ත්වයක් උදා කරගන්න සේවකයන් විසින් සේවා යෝජකයන්ට නැවත නැවතත් කරන ඉල්ලීම් තමයි සාමූහික කේවල් කිරීම කියන්නේ. සාමූහික ගිවිසුම් කියන්නේ සාමූහික කේවල් කිරීමේ ප්‍රතිඵලය. සාමූහික කේවල් කිරීමේදී අවසානයේදී ඇතිවන එකඟතාවය තමයි සාමූහික ගිවිසුම කියන්නේ. සාමූහික කේවල් කිරීමක් නැත්නම් සාමූහික ගිවිසුමක් ඇති වෙන්නේ නැහැ. පැහැදිලිද? මොකද සාමූහික කේවල් කිරීමේ අවසන් ඵලය තමයි සාමූහික ගිවිසුම. අපි බලමුකෝ මේ නිර්වචනේ. මුලින්ම සාමූහික කේවල් කිරීම නැත්නම් කතිකාව කියලා කියන මේකත් හරියක්. සාමූහික කතිකාව නැත්නම් සාමූහික කේවල් කිරීම. කලෙක්ටිව් බාගේනින් වේතන වැඩ කාලය කියන්නේ සේවා කාලය. අතිකාල ආදී රැකියා කොන්දේසි පිළිබඳව සේවකයන් හා සේව්‍යයන් අතර හෝ වෘත්තීය සමිති හෝ සේවා යෝජක සංවිධාන අතර ඇතිවන කේවල් කිරීමේ සාකච්ඡා. කේවල් කිරීමේ සාකච්ඡා තමයි සාමූහික කේවල් කිරීම නැත්නම් සාමූහික කතිකාව කියලා කියන්නේ. එක්කෝ වැටුප් මදි. එක්කෝ වැටුප් වර්ධකේ අපිට මේ අවුරුද්දේ නියමිත වැටුප් වර්ධකේ මේ තාම වැටුපට එකතු කළේ නැහැ. එක්කෝ අතිකාල දීවනවා ඊටාම අඩුයි. එක්කෝ අතිකාල අපිට දැන් දෙන්නෙම නැහැ. අපේ අමතර ආදායම් මාර්ග ඇහිරිලා ගිහලා ඒ නිසා. එහෙනම් වේතන වැඩ කාලේ හේව සේවා කාලේ අතිකාල ඒ වගේ මෙතන ගන්න පුළුවන් නිවාඩු ආදී රැකියා කොන්දේසි පිළිබඳව සේවකීන් හා සේවයන් අතර හෝ එක්කෝ ව්‍යාපාර අයිතිකරුවෝයි සේවකයෝ අතර තේරෙනවද? සේවකීන් හා සේවයන් අතර හෝ එහෙම නැත්නම් වෘත්තීය සමිති හා සේවා යෝජක සංවිධාන අතර ඇතිවන කේවල් කිරීමේ සාකච්ඡා තමයි සාමූහික කේවල් කිරීම කියන්නේ. දැන් එක්කෝ කෙලින්ම සේවකයෝ කියන්නේ සේවකයෝ නියෝජනය කරන්න අපි තුමු සමාජිකෝ දෙන්නෙක් තුන් දෙනෙක්. ඒ හා සමානව සේවා යෝජක සංවිධාන වලුත් තුන් දෙනෙක්. එහෙම ගන්නේ 50-50 ගන්නේ 10ක් නම් 5-5. ඒතර ඒක සමබරයිනේ. තේරෙනවද? එහෙනම් එක්කෝ සේවකයින් හා සේවා යෝජකයින් අතර. නැත්නම් සේවකයන් වෙනුවෙන් නම් වෘත්තීය සමිති. සේවයන් වෙනුවෙන් නම් සේවා යෝජක සංවිධාන. ඒ වෘත්තීය සමිතියක් වෙන්න පුළුවන් ලංකාවේ වෙළඳ මණ්ඩලය වැනි මව් සංවිධානයක් වෙන්න පුළුවන්. හරිනේ. එහෙනම් එක්කෝ සේවකයින් හා සේවා යෝජකයින් අතර. නැත්නම් වෘත්තීය සමිති හා සේවා යෝජක සංවිධාන අතර ඇතිවන කේවල් කිරීමේ සාකච්ඡා තමයි සාමූහික කේවල් කිරීම කියලා කියන්නේ. එතකොට සාමූහික ගිවිසුම. සාමූහික කේවල් කිරීමක ප්‍රතිඵලයක් ලෙස සේව්‍ය සේවක දෙපක්ෂය අතර ඇතිවන අවසන් එකඟතාවන් තමයි සාමූහික ගිවිසුම කියන්නේ. දැන් ගිවිසුමක් කියන එක අපි දන්නවනේ දරුවනේ. හවුල් ව්‍යාපාර පාඩමේදී අපි ඉගෙන ගත්තා. හවුල් ව්‍යාපාර ගිවිසුම. රක්ෂණ පාඩමේදී ඉගෙන ගත්තා. රක්ෂණ ගිවිසුම. මොකද මේ ගිවිසුමක් කියන්නේ? එකඟතාවන්. එක එකඟතාවක් හෝ එකඟතාවන් කීපයක් තමයි ගිවිසුමක් කියන්නේ. මෙතන කියන්නේ සාමූහික කේවල් කිරීමක ප්‍රතිඵලයක් ලෙස. සාමූහික කේවල් කිරීමක ප්‍රතිඵලයක් ලෙස. මතකද දැන් මෙතන සාමූහික කේවල් කිරීම, සාමූහික සාකච්ඡාව, නැත්නම් සාමූහික කතිකාව ඒක ප්‍රතිඵලයක් ලෙස සේව්‍ය සේවක දෙපක්ෂය අතර ඇතිවන අවසන් එකඟතාවයට තමයි සාමූහික ගිවිසුම කියන්නේ. නැත්නම් සාමූහික කේවල් කිරීමේ අවසාන ඵලය තමයි සාමූහික ගිවිසුම. එහෙමනම් වේතන, අතිකාල, නිවාඩු, සේවා කාලය, ඕනනම් වැඩ පරිසරය අපි දැන් දන්නවනේ ලිස්ට් එක ලියන්නේ. ආදී ඔක්කොම ලියන්න දෙකක් තුනක් ලියුම ඇති. ආදී රැකියා කොන්දේසි පිළිබඳව සේවකයින් හා සේවා යෝජකයින් අතර හෝ සේවකයන් වෙනුවෙන් වෘත්තීය සමිති නියෝජිතයෝ හා සේවා යෝජකයන් වෙනුවෙන් නම් සේවා යෝජක සංවිධානය එම්ප්ලොයිස් ඇසෝසියේෂන් අතර ඇතිවන කේවල් කිරීමේ සාකච්ඡා තමයි සාමූහික කේවල් කිරීම කියන්නේ. එම සාකච්ඡාවේදී සේව්‍යයන් හා සේවාදායකින් අතර ඇතිවන අවසාන එකඟතාවය තමයි
මොකක්ද සාමූහික ගිවිසුමක් කියන්නේ. එහෙමනම් මේ සාමූහික කේවල් කිරීමක් නොමැතිව සාමූහික ගිවිසුමක් ඇති වෙන්න පුළුවන්ද? බෑ. ඇයි? සාමූහික කේවල් කිරීමකට ගියොත් තමයි ගිවිසුමක් ඇති වෙන්නේ. එහෙනම් සාමූහික කේවල් කිරීම නැතුව සාමූහික ගිවිසුමක් ඇති වෙන්නේ නැහැ. ඒකම අනිත් පැත්තට හිතන්න. සාමූහික ගිවිසුම් නැතුව සාමූහික කේවල් කිරීම ඇති වෙන්න පුළුවන්. අන්න එක තේරුම් ගන්න. මේක ප්‍රතිවිරුද්ධයි. සාමූහික කේවල් කිරීමක් සිදු වෙන්නේ නැත්නම් සාමූහික ගිවිසුමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් කේවල් කිරීම නැත්නම් එකගතාවක් ඇති වෙන්නේ නැහැ. නමුත් සාමූහික ගිවිසුම නැමැති එකගතාවේ නැතුව සාමූහික කේවල් කිරීම බැරිද? පුළුවන්. මුලින් ආරම්භ වෙන සාමූහික කේවල් කිරීම. තේරෙනවද? රයිට්. මේක නිතර විභාගයට අහනවා. සාමූහික කේවල් කිරීම හෝ කතිකාව කියලා අහනවා. සාමූහික ගිවිසුම කියලා අහන්න පුළුවන්. ඊළඟට සාමූහික ගිවිසුමක් නීත්‍යානුකූල වීමට අවශ්‍යතාව. මේ කියන්නේ මේකයි. දැන් අපි හිතමු සේවකයන් හෝ එයාල වෙනුවෙන් වෘත්තීය සමිති නියෝජිතයෝ. සේවා යෝජකයන් හෝ එයාල වෙනුවෙන් සේවා යෝජක සංවිධානයක නියෝජිතයෝ. අතර මේ සාකච්ඡාව යන්නේ. සේවක පැත්තෙන් ඉල්ලීම් කරනවා තමන්ගේ වැටුප රුපියල් 10000ක් වැඩි කරන්න කියලා. එතකොට සේවා යෝජක පක්ෂයේ උත්තර දෙනවා 10000ක් වැඩි කරන්න බෑ 5000ක් දෙන්නම් කියලා. ආයි මේගොල්ලෝ කියන මොකද 5000 මෙච්චර ලාභ ලබනවා. දැන් ගිය අවුරුද්දට මේ අවුරුද්දේ ලාභ වැඩි. ඇයි දැන් ගෙවන්න බැරි? අනික සමාන ව්‍යාපාර කර්මාන්තේ නියලි සමාන ව්‍යාපාරත් අනිවාර්යයෙන්ම මේ වගේ ඉහළ වැටුප් තලයකට ගිහිලා තියෙනවා නම් ඇයි 10000ක් ගෙවන්න බැරි? අන්න අපි තර්ක කරනවා. ඒක තමයි කේවල් කරනවා කියන්නේ. හරිද? කේවල් කර අවසානයේ කියන රයිට් අපි 10000ම දෙන්නම් මෙහෙම 7500ක් මේ අවුරුද්දේ දෙන්නම්. ඉතුරු 2500 අපි ඊළඟ අවුරුද්දේ අයවෙන් දෙන්නම්. මොකද මේ වෙලාවේ සල්ලි නැහැ කියලා අවබෝධ කරනවා. සමහර අපි ගෙවෙන්න පුළුවන්. අන්න එහෙම එක ගුණොත් ඒක තමයි සාමූහික ගිවිසුම කියන්නේ. එහෙනම් සාමූහික කේවල් කිරීමේ අවසාන ඵලයේ වශයෙන් සේවක දෙපක්ෂ අතර ඇතිවන අන්‍යෝන්‍ය එකගතාවය. නැත්නම් එකගතා සමූහයක් තමයි සාමූහික ගිවිසුමක් කියන්නේ. ඒ කියන්නේ සාමූහික කේවල් කිරීමේදී සේවා යෝජක පක්ෂය පොරොන්දු වෙනවනේ යම් පහසුකම් සපයන්න, වැටුප් වැඩි කරන්න, හිතකර වැඩ පරිසරයක් හදන්න. තේරෙනවද? අන්න ඒ ටික සේව්‍ය සේවක දෙපක්ෂය අතර එකගතාවයක් විදිහට ඇති වෙනවා නම් ගිවිසුමක් විදිහට ඇති වෙනවා නම් ඒක තමයි සාමූහික ගිවිසුම කියන්නේ. එහෙනම් සාමූහික කේවල් කිරීමේ අවසාන ඵලය තමයි සාමූහික ගිවිසුම කියන්නේ. මෙන්න මේ සාමූහික ගිවිසුම නීත්‍යානුකූල වීමට අවශ්‍යතා කීපයක් තියෙනවා. මේ සාමූහික ගිවිසුමක් නීත්‍යානුකූල වීමට අවශ්‍යතා කීපයක් තියෙනවා. දැන් ඔබ දන්නවද? ඔබ දන්නේ නැහැ. 88 89 ලංකාවේ පැවති භීෂණකාරී දේශපාලන ආර්ථික පරිසරය ඔබ දැක්කේ නැහැ නේ, අවබෝධයක් නැහැ නේ. එතකොට මටත් අවුරුදු කහමාරදුක මට නම් පොඩ්ඩක් අවබෝධයක් තියෙන නිසා. දැන් ඔය කාලේ ගොඩක් වෙලාවට මේ වෘත්ති සමිති ක්‍රියාමාර්ග දැඩි වුණා. විවිධ ව්‍යාපාරවල අයිතිකරුවන්ගෙන් වැඩි වැටුප් ඉල්ලා සිටියා. අසාධාරණ ලෙස ඉල්ලා සිටියා. තේරුණාද? ඒ ඉල්ලා සිටියත් අනිවාර්යයෙන්ම මොකද්ද? සාමූහික කේවල් කිරීමක් කරා. එහෙම ඉල්ලලා ඒ ඉල්ලීම් දෙන්න එකඟ වුණොත් ඒක තමයි සාමූහික ගිවිසුම කියන්නේ. දෙන්න එකඟතාවයක් ඇති වුණොත් දෙපක්ෂය අතර ඒක තමයි සාමූහික ගිවිසුම කියන්නේ. එහෙමනම් සාමූහික කේවල් කිරීමකින් තමයි සාමූහික ගිවිසුමක් ඇති වෙන්නේ. තේරෙනවනේ? සාමූහික කේවල් කිරීමක් අවසානයේ තමයි සාමූහික ගිවිසුම ඇති වෙන්නේ. සාමූහික කේවල් කිරීමක් නොමැති නම් සාමූහික ගිවිසුමක් ඇති වෙන්නෙම නැහැ. හැබැයි සාමූහික ගිවිසුමක් ඇති නොවි සාමූහික කේවල් කිරීම තියෙනවා. පැහැදිලිනේ? රයිට්. එතකොට මේ සාමූහික ගිවිසුමක් නීත්‍යානුකූල වීමට මොකද්ද වෙන්න ඕනේ? ඒ සාමූහික කේවල් කිරීමේදී දෙපක්ෂය කොහොම හරි අවසානයේ එකගතාවලට එනවනේ. අපි හිතමු සේවාදායක පක්ෂයේ රුපියල් 10000ක් වැටුප් වැඩි කරලා ඉල්ලනවා. සේවා යෝජක පක්ෂය කියනවා 2500ක් දෙන්නම් කියලා. ඒකට එරෙහිව තව කරුණු ඉදිරිපත් කරනවා සේවාදායක පක්ෂය. අරගොල්ලෝ රුපියල් 4000ක් කියනවා. පස්සේ බෑ. ඊට පස්සේ මේගොල්ලෝ රුපියල් 8000ට එනවා. සේවාදායක පක්ෂය 8000ට අඩු කරගන්නවා. අරගොල්ලෝ කියනවා 5000ක් ගෙවන්නම් කියලා. බෑ. කොහොම හරි අවසානයේ 6000කට එකග වුණොත් දෙපක්ෂයේම 6000කට ඒක තමයි අවසාන එකග වීම. අන්නේ ඒ වගේ ඇති කරගෙන එකගතා තියෙනවනේ. ඒ එකගතා ටික ලේඛනගත කරන්න ඕනේ.
ඒ එකගතා ටික ලේඛනගත කරන්නම ඕනේ. ලිඛිතව ඕනේ. නැත්තම් කොහොමද ඔප්පු කරන්නේ? දැන් අපි උසාවියට ගිහලා කියනවා මේගොල්ලෝ රුපියල් 6000ක් අපට වැඩිපුර මේ මාසෙ ඉඳන් පඩියට එකතු කරලා ගෙවනවා කියලා පොරොන්දු වුණා. ඒගොල්ලෝ කියනවා අපි එහෙම කිව්වෙම නැහැ. කිව්වෙම නැහැ. මොකද වෙන්නේ? ඔප්පු කරන්න බෑනේ. එහෙමනම් ඒ සාමූහික කේවල් කිරීමේ සාකච්ඡාව ටේප් කරන්න ඕන, පටිගත කරන්න ඕන. පටිගත කළත් සේවා යෝජකයා කියන්න පුළුවන් අපිට පිස්තෝලයක් ඔලුවට පෙන්නලා තමයි මේක එකග වෙන්න කියලා කිව්වේ. ඒ මොකද වෙන්නේ? එහෙමනොත් ඒත් පරාදයිනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ලේඛනගත කරන්න ඕන. පළවෙනි එක ඒකයි. පළවෙනි එක තමයි එකගතා ලේඛනගත කළ යුතුය. එකගතා ලේඛනගත කළ යුතුය. දෙවැනි එක. මොකක්ද? දෙවැනි එක තමයි මේ දෙපක්ෂයේම නියෝජනය කරමින් මේක රස්සම් කරන්නත් ඕන. නැත්තම් ලිව්වා කියලා උසාවි පිළිගන්නේ නැහැනේ. තේරුණාද? සේවකයින්ට නැත්තම් සේවකයන් වෙනුවෙන් වෘත්තීය සමිති නියෝජිතයන්ට මේ එකගතා ටික ලියා ගන්න පුළුවන් කඩදාසියක. රුපියල් 6000ක් පඩි දෙන්නම් කිව්වා. ඒ වගේම අතිකාල පැයකට රුපියල් 1000ක් දෙන්නම් කිව්වා. ඔහොම බුර්රික ලියාගත හැකිනේ බෑ. දෙපක්ෂේම අස්සම් කරන්න ඕනේ. එතකොට අපි හිතුව මේ කේවල් කිරීමේ සාකච්ඡාවට දෙපැත්තෙම 5 දෙනා බැගින් 10 දෙනෙක් කියලා. සේවා යෝජක පැත්තෙන් 5යි, සේවක පැත්තෙන් 5යි. සේවකයෝම හරි නැත්නම් පුරුෂ සමිති නියෝජිතෙන් හරි. හරිද? 5 දෙනාම 10 දෙනාම අස්සම් කරන්න ඕනේ නැහැ. අස්සම් කරන්න ඕනේ නැහැ. ඒතර සේවා දායක පැත්තෙන් 5 දෙනාම නියෝජනය කරමින් කියන්නේ 5 දෙනාගේම නම් දානවා. 5 දෙනා වෙනුවටම එක්කෙනෙක් අස්සම් කරනවා. එයාගේ නම ඉදිරියේ සේවා යෝජක නියෝජිතයන්ගේ 5 දෙනාගේ නම් දාලා ඒ 5 දෙනා වෙනුවෙන් කෙනෙක් අස්සම් කරනවා. එයාගේ නම ඉදිරියේ. ඒ ඇති. දෙපක්ෂේම අස්සම් කරන්න ඕන. තේරුණාද? අන්න දැන් ඔප්පු වෙනවා. මේ වගේ සාමූහික කතිකාවක් තිබිලා තියෙනවා. මේ වගේ එකගතා ඇති කරගෙන තියෙනවා. තුන්වෙනි එක මොකක්ද? තුන්වෙනි එක තමයි කම්කරු කොමසාරිස්වරයාට මේ ගිවිසුම මේ අස්සම් කරන ගිවිසුම යවන්න ඕන. යවල ඔහුගේ අනුමැතිය ලබා ගන්නට ඕනේ. ඔහුත් අස්සම් කරන්න ඕන. අන්න දැන් එතකොට මේක නීත්‍යානුකූලද? නෑ. තාම නීත්‍යානුකූල නෑ. තුනක් මම දැන් කිව්වා. එකගතා ටික ලේඛනගත කරන්න ඕනේ, ලිඛිතව හදන්න ඕනේ. දෙපක්ෂී නියෝජිතව අස්සම් කරන්න ඕනේ. තුන්වෙනි එක කම්කරු කොමසාරිස්ට යොමු කර ඔහුගේ හෝ ඇයගේ අනුමැතිය ලබා ගත යුතුයි. එහෙනම් අවසන් එක මොකද? කම්කරු කොමසාරිස්වරයා විසින් මේ සාමූහික ගිවිසුම කියලා අපි මේ ඇති කරගත ලිඛිත එකගතා මාලාව රජයේ පොදු sannivedana මාධ්‍ය මොකද්ද? ගැසට් පත්‍රය. ගැසට් නිවේදනයක් වශයෙන් ප්‍රසිද්ධ කරන්න ඕනේ. මෙන්න මේ වගේ දෙපක්ෂයක් අතර මේ වගේ එකගතාවලට ගිවිසුමක් ඇති කරගත්ත කියලා ගැසට් කරන්න ඕනේ. එතකොට තමයි නීත්‍යානුකූල වෙන්නේ. එතකොට තමයි නීත්‍යානුකූල වෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ දැන් අපි තුමු රුපියල් 10000කින් වැටුප් වැඩි කරන්න එකඟ වුණා කියලා. දැන් මේ වගේ ලිඛිතව ගිවිසුම අස්සම් කළා. කම්කරු කොමසාරිස්තුත් අනුමත කරලා ගැසට් කරා කියලා හිතන්නකෝ. ඒ කරලත් රුපියල් 10000 පඩියට එකතු කරේ නැහැ. මාසයක් බැලුවා දෙකක් බැලුවා නැහැ. නැත්නම් පළවෙනි මාසෙම බැලුවා නැහැ. එකතු කරලා නැහැ. එහෙමනම් මොකද වෙන්නේ? සේවාදායක පක්ෂයට පුළුවන් උසාවි නඩු පවරන්න. මෙන්න මේ වගේ සාමූහික ගිවිසුමක් ඇති කරගත්තා. මේ මාසයේ සිට පඩියට එකතු කරනවා කියලා මේ මාසේ පඩියත් පරණ පඩියමයි. තේරුණාද? අන්න ඔප්පු කරන දැන් අතේ සාක්ෂියක් තියෙනවනේ. අතේ සාක්ෂියක් තියෙනවා. එහෙනම් අධිකරණයේ ලව අපට ඒ අයිතිය දිනා ගන්න පුළුවන්. ඒ නීත්‍යානුකූල ගිවිසුමක් කඩ කරන්න බෑනේ. දැන් මේක විධිමත් නීත්‍යානුකූල ගිවිසුමක්. දෙපක්ෂය අතර ඇති කරගත්ත. දෙපක්ෂය අස්සම් කරලා තියෙනවා. කොමසාරිස් එක නිර්දේශ කරලා තියෙනවා. ගැසට් කරලා තියෙනවා. එහෙනම් මේ ගිවිසුම ලිඛිතව හැදුවට පස්සේ සේවා යෝජකයෝ පොරොන්දු වෙච්ච දේ අපට ලැබෙන්නම ඕනේ. සේවා යෝජකයෝ ලබා දෙන්නේ නැත්නම් අධිකරණයේ මාර්ගයෙන් ලබා ගන්න පුළුවන් කියන එක මේ කිව්වේ. ඒකයි මේක වැදගත්කම. ඒකයි මේක වටිනාකම. සාමූහික ගිවිසුමක් ගන්න එක. නැත්නම් සාමූහික කේවල් කිරීම වැඩක් නැහැ. ටික කලක් යනකොට දියාරු වෙලා යනවා. ඔප්පු කරන්න බෑ. ලිඛිත සාක්ෂි නැහැ. දැන් මේකේ ලිඛිත සාක්ෂියක් තියෙනවා. ඒ නිසා සාමූහික කේවල් කිරීමත් වැදගත්. මොකද ඒකෙදිනේ සේවා යෝජක අපි නම්ම ගන්නෙ. තේරුණාද? සාමූහික ගිවිසුමත් වැදගත්. ඒකග වෙච්ච ටික නීත්‍යානුකූලව අපට ලබා ගත හැකි ආයුධයක් හා සමානයි සාමූහික ගිවිසුම. පැහැදිලිනේ? මට උගන්වද්දි මතක් වෙනවා දැන් ඔබට මතක නැහැනේ නේ 80 89 ලංකාවේ භීෂණකාරී වාතාවරණය පැවතියනේ. ඒකෙදි CTB
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ බස් ඩිපෝ සියල්ල ස්ට්‍රයික් එකක් කළා. ඒකට යම් දේශපාලන පක්ෂ පසුපසින් හිටියේ තමයි ඒ කාලේ මතේ කොහොම හරි ස්ට්‍රයික් එකක් කළා. මට මතක හැටියට මාස 2කමාරක් පමණ එක දිගට බන්ඩල් ස්ට්‍රයික් එකක්. බන්ඩල් ස්ට්‍රයික් කියන්නේ අඛණ්ඩ වර්ජනය. මට මතක නැහැ දැන් සංඛ්‍යා කිසියම් රුපියල් ප්‍රමාණයක් උදාහරණයක් වගේ හරි ගාන නෙවෙයි රුපියල් 500ක් කියමු හිතමුකෝ 500ක් වැටුපට වැඩි කරලා ගෙවන්න රාජ්‍ය අයවැය ලේඛනෙන් යෝජනාවක් කරලා තිබුණා. ඒක ගෙව්වේ නෑ. මාස 6 7 8 අවුරුද්දක් බලන් ඉඳලා බැරිම තැන ඉල්ලීම් කරා. දුන්නේ නෑ. අවසානයේ තීරණය කරා ඔය 500 වැටුප 500 රුප ඊළඟ මාසේ පඩියට එකතු වෙන්නත් ඕනේ. මෙතෙක් මාස 12ක රීස් වුණා නම් 12 එකවර ගවන්නත් ඕනේ. කියලා ඉල්ලීම් කරලා වැඩ වර්ජනය කළා. මොකද උනේ? බැරිම තැන මට හොඳට මතකයි ඒ වකට ප්‍රවාහ නැමැති අසාර්ථක වුණා. ප්‍රවාහ නැමැතිත් එක්ක සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරා වෘත්තීය සමිති නියෝජිතයෝ. ඒ අමාත්‍යාංශ ලේකම් එක්ක සාකච්ඡා කළ අසාර්ථක. අවසානයේ පිටස්තර අමාත්‍යවරයෙක් වන එවකට හිටපු ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙක් දිවංගත ACS හමීඩ්. ACS හමීඩ් මහත්මයා විදේශ ඇමති වශයෙන් එයාට බාර කරා. එයා අන්න සාමූහික කේවල් කිරීමක් පැවැත්තුවා. පැය ගාණක් පැවැත්තුවා. පොත්තලා යන්තම් උන් එකඟ කරගත්තා. ඒකේ අර මොකද්ද එකවර ඉල්ල දැන් රියස් වෙච්ච මාස 12කට 12 පහට 6000ක් නේ 6000 එකවර ඉල්ලනෝනේ ඒක කොටස් වශයෙන් දෙන්නයි ඊළඟ මාසේ දැන් පඩියට රුපියල් 500 නම් 500 එකතු කරන්න. එහෙම තමයි සෙටල්මන්ට් එක දාන්නේ. එදාම සවස කියනවා 5ට 5 වගේ ගුවන්විදුලි ප්‍රවෘත්තියක් වශයෙන් නැත්නම් බ්‍රේකින් නිවුස් එකක් වශයෙන් මෙන්න මේ වගේ සාමූහික ගිවිසුමක් ඇති කරගෙන තියෙනවා. දැන් ප්‍රශ්න ඉවරයි. දැන් ගමනාගමන මණ්ඩලය බස් වහාම ක්‍රියාත්මක කරන පරිදි දිවෙනු පුරා තමන්ගේ බස් රථ දහවන ගමන් ආරම්භ කරයි කියලා. දැන් මටත් මේක හරි ජොලි ආරංචියක්. ජොලිනේ. ඇයි? අපි මාස 2කමාරක් බස් එකක් දැක්කේ නැති තරම්. ඉඳහිට යුද හමුදායෙන් බස් එකක් මගින් පුරවාගෙන අරන් ගියොත් සාමාන්‍ය බස් රථ දහවනේ දැක්කෙම නෑ. ඒ කාලේ මේ වගේ ප්‍රයිවට් බසස් නෑ. ඉතාම අඩුයි. ඉතාම අල්පයි. තේරුණාද? දැන් මමත් තීරණය කරා පාරට වෙලා ඉන්න අපේ ගමේ මහගෙදර. ගාලු පාරයිනේ. බස් ගියේ නෑ 5මාරට කිව්වට 6මාර 8මාර 10මාර 12මාර 1මාර පාන්දර වෙනකුත් ගියේ නෑ. බලන් ඉඳලා අවසානයේ මම නිදා ගන්නවා. පස්වෙනි දුදේ 8ට විතර තමයි ඔන්න බස් දහවනේ පටන් ගත්තේ. ඒ කියන්නේ අදහවස කිව්වට සාමූහික ගිවිසුමක් ඇති කරගත්තා කියලා. දැන් බස් රථ වහාම ක්‍රියාත්මක කරන පරිදි දහවනේට යොදවනවා කිව්වට ඒ දෙව්වේ නෑ. මොකද්ද ප්‍රධාන හේතුව රහස මොකක්ද? රහස සාමූහික ගිවිසුම මේ මොහොතේ අවසන් වුණාට ඒක නීත්‍යානුකූල නෑනේ. ඒ ගිවිසුම නීත්‍යානුකූල කරන්න එපා. ඒ ගිවිසුම නීත්‍යානුකූල කරන්න ඕන. කොහොමද කරන්නේ? එකගතා ටික ලේඛනගත කරනවා. දෙපාක්ෂීය නියෝජිතව අත්සන් කරනවා. කම්කරු කොමසාරිස් ගනුමැතිය අරගෙන යාළුවෝ ගැසට් කරනවා. ඒක කරන්න එපා. අන්න ගැසට් එක සාමාන්‍යයෙන් ගැසට් නිවේදන ප්‍රසිද්ධ වෙන්නේ එළි දක්වන්නේ රෑ 12ටනේ. ඒ රෑ 12ට ගැසට් නිවේදනයේ මේක ඇතුළත් කරන කම්ම බස් රථ දහවනය කරන්නේ නැහැ. අපි ස්ට්‍රයික් එක නිමා කරන්නේ නැහැ කියන මතේ සේවාදායකයන්ගේ වෘත්ති සමිති නියෝජිතයෝ දැඩි ලෙස තීරණය කළ තිබුණා. තේරුණාද? ඇයි ගැසට් කරන්නේ තව ඉවරයි. ගිවිසුමක් නැහැනේ. ගැසට් කරන්න එපා. ගැසට් කරුත් හරි. ඒතර නෛතික ගිවිසුමක් තියෙන උසාවිය පෙන්නන්න. මෙන්න ගිවිසුම කඩ කරා. දැන් මේ දීමනවා දෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා ඒ ගැසට් කරනකම් ගැසට් කරේ ඉතින් රෑ 12න් පස්සේනේ. ඉතින් ඒ වෙලාවේ නේ පාන්දර තමයි ආයි බස් දහවනේ පටන් ගත්තේ. ඒ නිසා සාමූහික ගිවිසුමක් නීත්‍යානුකූල වුණාම වැදගත්කම ඒකයි. නෛතික චෝදනා කරලා අධිකරණේ පිහිටපතලා අධිකරණේ දැනුවත් කරලා අධිකරණේ ඉල්ලීමක් කරලා අධිකරණයේ ලවා මේ පොරොන්දු වෙච්ච දේවල් අපිට ලබා ගන්න පහසු වෙනවා. ඒකයි මේක වැදගත්කම. එහෙනම් පළවෙනි එක එකගතා ලේඛනගත කළ යුතුයි. දෙවෙනි එක දෙපක්ෂයේ නියෝජිතයින්. දෙපක්ෂයේ නියෝජිතයින් අත්සන් තැබිය යුතුයි. තුන්වෙනි එක කම්කරු කොමසාරිස්වරයාගේ කම්කරු කොමසාරිස්
වරයාගේ අනුමැතිය ලබාගත යුතුයි. හතරවෙනි එක ගැසට් නිවේදනයක් මගින් ඔකට වැදගත්මදී මගින් ප්‍රසිද්ධ කළ යුතුය. ප්‍රසිද්ධ කළ යුතුය. ඔච්චර අවශ්‍යතාව. දැන් ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කළා. අපි තුමු ගැසට් නිවේදනය කිසිවෙක් දැක්කේ නැහැ කියලා. රාජ්‍යාංශය හරි ප්‍රවාහන අමාත්‍යාංශය හරි ප්‍රවාහන ඇමති හරි ලේකම් හරි දැක්කේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ ඒකට. කවුරුත් දකින්න ඕනේ නැහැ. මොකද හේතුව? මම කලින් කියලා දුන්නා ඔකට. ලංකාවේ ගැසට් නිවේදනය කියන්නේ පුවත්පත් කියන්නේ ප්‍රසිද්ධ ලියවිලි. පබ්ලික් ඩොකියුමන්ට්ස්. මොකද්ද ප්‍රසිද්ධ ලියවිල්ලක් කියන එක තේරුම මතකද? මම කලින් කියලා දුන්නා. ප්‍රසිද්ධ ලියවිල්ලක් කියන්නේ මේ ලියවිල්ල රටේ සියලු පුරවැසියන් එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි රටේ සියලු පුරවැසියන් කියවා බලා තේරුම් ගන්නා බවට අධිකරණයේ పూర్ව උපකල්පනයක් නැත්නම් නිගමනයක් තියෙනවා. කියවන්න ඕනේ. අධිකරණයේ සලකන්නේ උපකල්පනය කරන හැමදේනම කියවුවා කියලයි. එහෙනම් හැමදේනම දන්නවා කියලයි. ඒ නිසා ගැසට් නිවේදනයක් දැක්කේ නැහැ. අපි අහලා නැහැ කියලා කිව්වට පිළිගන්නේ නැහැ. අධිකරණයේ උපකල්පනය කරන හැමෝම දන්නවා හැමෝම කියවනවා කියලා. තේරුණාද? මෙන්න මේ අවශ්‍යතා සම්පූර්ණවම අනිවාර්යයෙන්ම සාමූහික ගිවිසුම නීත්‍යානුකූල වෙනවා. එතකොට සේවා යෝජකයට දැන් කරාර ඉන්න බෑ. ගිවිසගත් පරිදි පොරොන්දු වෙච්ච පරිදි අවශ්‍ය දේවල් දෙන්න ඕන. එහෙනම් කාර්මික ආරවුල් ප්‍රශ්නේ විසඳලා යනවා. ඒතර මෙන්න මේ වගේ මේ වැදගත් දේ මම කිව්වේ මේ වගේ සාමූහික කේවල් කිරීම පවත්වලා සාමූහික ගිවිසුම් ඇති කරගන්න සේවකයන් වෙනුවෙන් ක්‍රියාශීලී දායකත්වය දෙන්නේ කවුද? සේවා යෝජකයන්ට කවුද? වෘත්ති සමිති. මොකද සේවා යෝජක ප්‍රබලයිනේ. සේවා යෝජකයන් කෙලිම සේවකයන්ට විතරක් ගිහිල්ලා පීඩනයක් දෙන්න බෑ. ඒ නිසා එහෙම සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටිමින් සේවා යෝජකයන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරලා තේරුණාද? මේ තත්ත්වය උදා කරගන්න සක්‍රිය වෙන්නේ ඍජුවම වෘත්තීය සමිති නියෝජිතයන් විසින්. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ කොටස. මේ තියෙන සාමූහික ගිවිසුමක අධීරයන්. මේ තියෙන සාමූහික ගිවිසුමක අධීරයන් ඇති වෙන හැටි. තේරුණාද? මුලින්ම තියෙනවා ක්ලේම්ස් කියලා. ක්ලේම්ස් කියන්නේ ඉල්ලීම් කියන එක. ඉල්ලීම්. මේ කියන්නේ සේවක ඉල්ලීම. සේවක ඉල්ලීම් මේ තියෙන. පඩි වැඩි කරන්න, අතිකාල පැයට ගෙවීම වැඩි කරන්න, ඒ වගේ සේවක ඉල්ලීම්. සේවක ඉල්ලීම් කරනවා. මෙච්චර වැටුප් වර්ධකයක් දෙන්න. අතිකාල පැයකට ගෙවන වැටුප මෙච්චර ප්‍රමාණයකින් වැඩි කරන්න. අපිට වැඩ පරිසරයේ ගුණාත්මක බව වැඩි කර දෙන්න අවශ්‍ය මෙන්න මේ පහසුකම් දෙන්න. ජල පහසුකම්, පිරිසිදු විවේකාගාරයක්, කෑම කන ඒ වගේ ඉල්ලීම්. මේ ඔෆර්ස් කියන්නේ මොකද්ද? සේවයන්ගේ යෝජනා. සේවයන්ගේ යෝජනා. සේවයන්ගේ යෝජනා. දැන් ඒගොල්ලෝ 10000ක් ඉල්ලුවම මෙයාලා කියනවා අපි 5000ක් ගෙවන්න. ඒ වගේ. එතකොට එතනද එන්න ඕනේ නිගෝෂියේෂන් එකක් එන්න ඕනේ. ඒ කියන්නේ එකඟ වීමක්. නමුත් වෙන්නේ මොකක්ද? එකඟ වීමක් වුණොත් හොඳයි. ඒ කියන්නේ මේගොල්ලෝ 10000ක් ඉල්ලනවා, මේගොල්ලෝ යෝජනා. මේගොල්ලෝ 5000ක් දෙන්න එකඟ වෙනවා. කරුණු පැහැදිලි කරනවා. දැන් ආයතනේ බොහොම අමාරුවෙන් යන්නේ. මුළු ලෝකෙම ආර්ථික අර්බුදයක පැටලලා තියෙන්නේ. ලෝකේ සෑම රටකම ආර්ථික අවපාත, වසංගත රෝග. ඒ නිසා මේ මොහොතේ අපිට මේ දෙන එකත් අපේ ප්‍රශ්නයක්. මේ දෙන්නේ උපරිමය. නමුත් ලෝක ආර්ථිකය යහපත් වෙලා, වසංගත රෝග තත්ත්වයන් ලෝකෙන් තුරන් වෙලා, ආර්ථිකය යහපත් වෙලා අපේ ආයතන ස්ථාර තත්ත්වයටපත් වූ වහාම අපි ඔබ කරන ඉල්ලීම පිළිගනිමින් ඔබේ සීමාවට දැන් ඒගොල්ලෝ 10000ක් නේ කියන්නේ ඉතුරු 5000ක් අපි ගෙවනවා. එතෙක් තේරුම් ගන්න මේ වෙලාවේ උදව් කරන්න ඔබ උදව් නොකරොත් අපේ ආයතනේ වහලා දාන්න වෙනවා අපිට කියලා අවබෝධ කරාම මේගොල්ලෝ එකඟ වෙන්න පුළුවන්. ඒක තමයි මේ නිගෝෂියේෂන් කියන්නේ. එකඟ වීම. තේරුණා නේද? සේවක ඉල්ලීම්, සේවයන්ගේ යෝජනා. එකගතාවකට ආවොත් නිගෝෂියේෂන් කියන්නේ එකඟ වීමක් වුණොත් අන්න සෙටල්මන්ට් එකකට යනවා. මොකද්ද? සෙටල්මන්ට් එක කියන්නේ මොකද්ද? සෙටල්මන්ට් එක තමයි කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එක. සාමූහික විසුමක් අත්සන් කරනවා.
මේ තියෙන්නේ එකඟ නොවීම. මේ එකඟ වීමනේ. මෙතන එකඟ වීම මේ තියෙන්නේ, එකඟ නොවීම තමයි මේ තියෙන්නේ. මේ පැත්තට ගියොත් මෙතනට ගිහිල්ලා මේ එකඟ වුණොත් අවුලක් නැහැ. කෙලිම සෙටල්මන්ට් එක. මොකද්ද? කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එකට යනවා. සාමූහික විසුමට යනවා. එතනින් වැඩේ ඉවරයි. එහෙනම් සාමූහික විසුමේ අදිරෙන් එතනින්ම ඉවරයි. බොහොම ෂෝට් ඇන්ඩ් ස්වීට්. නමුත් දැන් ප්‍රශ්නේ ඒ එකඟ නොවුනොත් ඩෙඩ්ලොක් කියන්නේ ඒකයි. එකඟ නොවීම. එකඟ නොවුනොත් කියලා දානන්නේ. එකඟ නොවුනොත්. එකඟ නොවුනොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම එහෙමනම් යන්න වෙනවා. අනිවාර්යයෙන්ම යන්න වෙන මොනවද? අන්න ඉන්ඩස්ට්‍රියල් ඇක්ෂන් එකක් ගන්න වෙනවා. කාර්මික ක්‍රියාව. මේ තියෙන එකඟ නොවුනොත් මේ පැත්තට ඉල තියෙනවා කාර්මික ක්‍රියාවකට යන්න වෙනවා. කාර්මික ක්‍රියාවකට යන්න වෙනවා. ඒ කියන්නේ වෘත්තීය සමිතිය මගින් තීරණය කරලා සැලසුම් කරලා සේවා යෝජකයන්ට එරෙහිව වෘත්තිමය ක්‍රියාමාර්ගයක් දියත් කරන්න වෙනවා. අකුරට වැඩ කිරීම, සංකේත වර්ජනයක්, නැත්නම් අඛණ්ඩ වර්ජනයක් වැනි දෙයකට අනිවාර්යයෙන්ම යන්න වෙනවා. තේරුණාද? එතකොට එතනදී මොකද වෙන්නේ? කාර්මික ක්‍රියාවකට ආවොත් වෙන්නේ පැහැදිලිවම මෙන්න මොකද වෙන්නේ? නැවත යන්න වෙනවා නිගෝෂියේෂන් එකට. දැන් අපි තුමු අකුරට වැඩ කරනවා කියලා. ආයෙ දෙගොල්ලන්ට සාකච්ඡා කරන්න වෙනවා. කරලා අපි තුමු මේ දෙපැත්තම පිළිගත හැකි තීන්දුවකට ආයෙ එන්න වෙනවා. අන්න આવොත් ආයෙ අර වගේ සෙටල්මන්ට් එකවල යනවා. මොකද්ද? සාමූහික විසුම අසං කරන්න යනවා. තේරුණානේ? එතකොට අපේ දමු එකඟ වෙන්නේ නැහැ කියලා. නැවතත් එකඟ වෙන්නේ නැහැ කියලා. මොකද වෙන්නේ? අන්න බේරුම් කරන එකට යනවා. එහෙනම් බේරුම් කරන එකට යන්න වෙනවා. බේරුම් කරණය. බොහෝ විට කම්කරු උසාවි පැත්තට යන්න වෙනවා. කම්කරු උසාවියෙන් දෙන වස්තීන්දුවක් නෑ. මෙන්න මේකයි විසඳුම. ඕගොල්ලන්ට ඉල්ලන ගණන් දෙන්න බෑ. ඕගොල්ලෝ 10000 කිලෝට 10000ක් ගෙවන්න බෑ. මේගොල්ලෝ කියන්නේ 5000 නෑ 6500ක් ගෙවන්න දැන්ට. එකක වෙන්න ඕන දෙපැත්තට. අන්න එහෙම වුණොත් මොකද? එතනින් යනවා සාමූහික ගිවිසුමට. එහෙමයි සාමූහික ගිවිසුම අවසානයේ නතර වෙන්නේ. නැත ඇති වෙන්නේ සාමූහික ගිවිසුම. පැහැදිලිනේ? ඔය වගේ තමයි සාමූහික ගිවිසුමක අධිරෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට මෙතනම තියෙනවා සාමූහික ගිවිසුමක අරමුණු. දැන් ඕනෑම අවස්ථාවක සාමූහික ගිවිසුමක් ඇති කර ගැනීම ඉලක්ක තියෙනවනේ. ඒක තමයි අරමුණු කියන්නේ. සාමූහික ගිවිසුමක් ඇති කරගන්නේ ඇයි? ප්‍රධානම අරමුණ තමයි කම්කරු නීති රීති නැත්නම් කම්කරු අනපනත් වලින් හිමි සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද වලට වඩා වැඩි වාසිදායක තත්වයක් නැත්නම් වැඩි වරප්‍රසාද ප්‍රමාණයක් දිනා ගැනීම. ඕක තමයි මේකේ ප්‍රධානම අරමුණ. විභාගයට ඇහුවා කීප සැරයක් මොක ඇහුවා. සාමූහික ගිවිසුමක් ඇති කර ගැනීම ප්‍රධාන අරමුණ පැහැදිලි කරන. ප්‍රධාන අරමුණ ඒක වචනේ හෙවුත් උත්තරේ ඒකයි. තවත් අරමුණු තියෙනවා. හරිද? ප්‍රධාන අරමුණ ඒකයි. මොකද්ද? කම්කරු අනපනත් වලින් හිමි අයිතිවාසිකම් වලට වඩා වැඩි වරප්‍රසාද කම්කරු අනපනත් වලින් ලබා දී ඇති සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද වලට වඩා වැඩි වරප්‍රසාද නැත්නම් වැඩි වාසිදායක තත්ත්වයක් උදා කර ගැනීම. මේක තේරුම් ගන්න. මේක කඩපාඩම් කරන්න බෑ. මේක නෙමෙයි කිසිවක් කඩපාඩම් කරන්න බෑ කියලා මම හැමදාම තර්ක කරන්නේ. මේ කියන්නේ අපි හිතමු කම්කරු නීති තියෙනවානේ. දැන් උදාහරණයක් වශයෙන් සාප්පු හා කාර්යාල සේවක නීතිය. හරිද? සාප්පු හා කාර්යාල සේවක නීතිය අනුව තියෙනවා සෑම සාප්පුවකම කාර්යාලයකම වැඩ කරන සේවකයින්ට සතියකට වැටුප් සහිතව, වැටුප් රහිතව නෙවෙයි, වැටුප් සහිතව දින 1මාරක නිවාඩුවක්. දින 1මාරක නිවාඩුවක් අනිවාර්යයි. සතිර දින 1මාරක්. ඒක සෙනසුරාදා වරුවයි ඉරිදා දවස වෙන්න ඕනේ නැහැ. එහෙම ටිකක් අර එහෙම සම්ප්‍රදායක් තියෙන එහෙම වෙන්න ඕනේ නැහැ. ඒක එක එක ආයතන යනවා. සමහර ආයතන සමුදා හවසයි අඟහරුවාදා. සමහර ඒවා බදා දවස බ්‍රහස්පති දවස. ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි දවස් එකමාර ලැබෙන්න. නමුත් දෙන්නේ නැහැනේ. ලංකාව ගොඩක් වෙලාවට දිය යුතුයි. තේරුණාද? එතකොට එහෙම තියෙනවනම් ඒක අපිට ලැබෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? අපිට අධිකරණයට යන්න පුළුවන්. අධිකරණයට ගිහලා අධිකරණයේ ලවා එක ලබා ගන්න පුළුවන්. අධිකරණ නියෝගයක්. ඒ නීතිය තියෙන එකනේ. එහෙනම් ක්‍රියාත්මක කරන්න, වහාම ක්‍රියාත්මක කරන්න උසාවි නියෝගයක් ගන්න පුළුවන්.
තේරෙනවද? නීතියක යමක් තියෙනවා නම් අධිකරණයෙන් ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ සාමූහික ගිවිසුමකට යන්නේ මොකටද? දැන් මේ නීති පරණ වෙලා. ඒක මදි. ඊට වඩා වැඩි වරප්‍රසාදයක් අපිට දිනා ගන්න නැහැ ඕනේ. අපි තුමු සතියේට වැටුප් සහිතව දින දෙකමාරක්. අපි තුමු එහෙම තේරෙනවද? දැන් විවේක අවශ්‍යයි කියලා. අපි තුමු යම් කිසි සාප්පුවක නැත්නම් කාර්යාලයක වැඩ කරන සේවකයන්ට ඉහළ මානසික ආතතියක් තියෙනවා. ඒ කියන්නේ අපි ඒකට කියන්නේ මොකද්ද? ඉන්ස්ටිටියුට් ස්ට්‍රෙස් එක. ආයතනික ආතතියක් තියෙනවා. ඒ කියන්නේ ඇතැම් සාප්පු වල ගත්තොත් ඒ සාප්පු වලට සෑම විනාඩියකම ගනුදෙනුකරු සෑහෙන පිරිසක් එනවා. ඒ කියන්නේ කොච්චර සේවකයෝ ගත්තත් ඒ සර්විස් එක දෙන්න බෑ. හැම සේවකයෙක්ම නිතරම ක්‍රියාශීලී. සමහර සේවකයෝ පැය 8 තුල පුටුවේ වාඩි වෙලා තියෙන කෑම කන්න විතරයි. හිටගෙන හෙට දුවන මෙහෙට දුවන. මොකද වෙන්නේ? එහෙනම් සතියේ දවසකම අරමදි. දවස් දෙකක් ඉල්ලනවා. ඒ කියන්නේ තව වරුවක් වැඩි කරගන්න. ඒක පිළිගත්තොත් ඒක අපි අවබෝධ කරලා සේවා යෝජක පක්ෂ පිළිගත්තොත් ඒගොල්ලෝ රයිට් කියයි කමන්නේ නැහැ. ඕගොල්ලෝ දවස් 5 වැඩ කරනකොට අපි දවස් දෙකක් නිවාඩු දෙන්න. එහෙනම් මොකද උනේ? කාම්කරු නීති වලින් ලද අයිතිවාසිකම් හා වරප්‍රසාද වලට වඩා වැඩි දෙයක් අපට ලැබුණද නැද්ද? ලැබුණා. අන්න ඒම ලබා ගැනීම තමයි ප්‍රධාන අරමුණ වෙන්නේ. තේරෙනවද? නීතිය තිබේ නම් ඒ දේ උසාවියෙන් ගන්න පුළුවන්. නීතිය නැති ඊටත් වඩා එහා ගිය අයිතිවාසිකම් වරප්‍රසාද ගන්න තමයි මේ සාමූහික විසුම ඇති කරගන්නේ. ප්‍රධානම අරමුණ හෙව්ත් මතකයිනේ. ඕක විභාගයට අනිවාර්යයෙන්ම වෙන ව්‍යාතිරේක නෑ ඔකට. එම උත්තරේම ලියන්නට ඕන. එම උත්තරේම ලියන්න ඕන. තේරෙනවද? දැන් අවබෝධ කරගත්තද මං කියන එක? කම්කරු නීතිවල අපිට තියෙනවනේ දැන් සාප්පු හා කාර්යාල සේවක පනති තියෙනවා. සාප්පු වල කාර්යාලවල වැඩ කරන අයට සතියකට වැටුප් සහිත නිවාඩු දිනකමාරක්. නමුත් ඒ සමහර සාප්පු වර්ගවල හෝ හැම එකෙම නෙමෙයි සමහර කාර්යාලවල සේවකයන්ට අධික වැඩ රාජකාරියන් ආයතනික පීඩනය නැත්තම් මානසික ආතතිය ස්ට්‍රෙස් එක වැඩි නම් ඒගොල්ලන්ට විවේක ගන්න කියලා සතියට දවස් දෙකක් ඉල්ලන්න පුළුවන්. ඒක පිළි අරගෙන සේවා යෝජකයා දෙන්න එකඟ වුණොත් මොකද වෙන්නේ? අන්න කම්කරු නීතියේ තිබිච්ච නිවාඩු වරප්‍රසාදයට වඩා අපට තව දින භාගයක අතිරික්ත නිවාඩු වරප්‍රසාදයකුත් ලබා ගත්තා වෙනවා. ඒකයි මේ කියන්නේ කම්කරු අනපනත් වලින් හිමි සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද වලට වඩා වැඩි වාසිදායක තත්වයක් උදා කරගන්න තමයි සාමූහික විසුම ඕනේ. නැත්නම් නීතියේ තියෙන දේ ගන්න මේක විසුම් ගන්න ඕනේ. ඒක උසාවියෙන් කරගන්න පුළුවන්. තේරෙනවද? නීතියේ තියෙන දේ ලබා ගන්න මේගොල්ලෝ අපි මේ කන්නලව කරන්න ඕනේ නැහැ. බාගින් කරන්න ඕනේ නැහැ. කේවල් කරන්න ඕනේ නැහැ. විසුම් ගහන්න ඕනේ නැහැ. පැහැදිලි නේද? රයිට්. එහෙනම් පළවෙනි අරමුණ තමයි කම්කරු අනපනත් වලින් හිමි සේවක වරප්‍රසාද වලට වඩා වැඩි වාසිදායක තත්වයක් නැත්නම් ප්‍රතිලාභ අත්කර ගැනීම. ඕක තමයි ප්‍රධානම අරමුණ වෙන්නේ. මේක තමයි ප්‍රධානම අරමුණ මතක තියාගන්න. ප්‍රධානම අරමුණ ඔය. ඔයිට අමතරව තව අරමුණු දෙකක් තියෙනවා. ඒ තමයි මොකද්ද? සේවා යෝජකයින් හා සේවකයින්ගේ වෘත්ති අයිතිවාසිකම් හා වරප්‍රසාද ආරක්ෂා කිරීම. දැන් අපිට නිවාඩු අඩු වෙන්න ලැබෙන්නේ. දැන් අපි තුමු රාජ්‍යාංශ නිවාඩු වාර්ෂික දින 42ක් තියෙනවනේ. පුද්ගලිකංශෙ එච්චර නැහැනේ. සමහරට පුද්ගලිකංශේ නිවාඩු 28ක් තියෙනවා අවුරුද්දට. අපේ තියෙන නිවාඩු 18යි මදීනේ. ඕක අඩු ගන්න 21ක්වත් කරගන්න. නැත්නම් 28ක් කරගන්න. තේරුණාද? එහෙනම් ඒක තමයි කියන්නේ මේ සේවකයින්ගේ සේවා යෝජකයන්ගේ
රැකිය අයිතිවාසිකම් හා වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම. සුරැකීම තමයි මේ ගිවිසුම් වලින් කරන්නේ. අනිත් එක තමයි කාර්මික ආරවුල් අවම කර කාර්මික සාමය උදා කිරීමත් මේක අරමුණක් වෙනවා. දැන් මේ වගේ එකඟතාවයකට පත් වෙන්නේ නැති තාක්කල් ආරවුලක් නේ තියෙන්නේ. සේවකෝ ඉල්ලීම් කරනවා මෙච්චර අපිට ලබා දෙන්න කියලා අරගොල්ලෝ දෙන්නේ නැහැ. එහෙනම් කාර්මික සාමයක් නැහැනේ. එතන ඵලදායිතාව පහළ යනවනේ. සම්පත් නාස්ති කරනවනේ. ආයතනයේ දීපල වලට හිතාමතාම ලාභහානි කරනවනේ සේවකයෝ. තේරෙනවද? එහෙනම් කාර්මික සාමය උදා කරගත්තොත් ඒක නැහැ. එහෙනම් දෙවෙනි එක තමයි කාර්මික ආරවුල්. බැහැර කර කාර්මික සාමය උදා කිරීම. තුන්වෙනි අරමුණ තමයි සේවකයින්ගේ ඉතින් සේවාදායකින්ගේ මෙන්ම සේවා යෝජකයින්ගේ සේවකින්ගේ මෙන්ම සේවා යෝජකයින්ගේ වෘත්තිමය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම. ඔන්න අරමුණු තුන අනුව තමයි සාමූහික ගිවිසුමක් වැදගත් වෙන්නේ. එහෙනම් වෘත්තීය සමිතියක කාර්යයන් වශයෙන් අපි කිව්වා සාමූහික කේවල් කිරීම සහ සාමූහික ගිවිසුම් ක්‍රියාත්මක කිරීම කියලා. එහෙනම් ඒක තමන්ගේ සමාජික සේවකයන් වෙනුවෙන් සේවා යෝජකයන් සමග හෝ එහෙම නැත්නම් සේවා යෝජක සංවිධාන සමග තේරෙනවා මේ සාකච්ඡාව එක්ක කෙලින්ම සේවා යෝජකයෝ සමග. ඇතැම් විට ඒගොල්ලෝ සේවා යෝජක සංවිධානයක නියෝජිතෝ යොමු කරන අපි වෘත්තීය සමිති නියෝජිතයෝ යොමු කරනවා වගේ. එහෙනම් ඒ අයිතිවාසිකම් හා වරප්‍රසාද දිනා ගැනීමට සමාජික සේවකයන් වෙනුවෙන් වෘත්තීය සමිති නියෝජිතෝ සේවා යෝජකයින් සමග හෝ සේවා යෝජක සංවිධාන සමග පවත්වන කේවල් කිරීමේ සාකච්ඡා තමයි සාමූහික කේවල් කිරීම කියන්නේ. ඒ සාමූහික කේවල් කිරීමේ අවසන් ඵලයේ වශයෙන් දෙපක්ෂය අතර ඇතිවන එකඟතාව තමයි සාමූහික ගිවිසුම කියන්නේ. ඒ ගිවිසුම නීත්‍යානුකූල වීමට අවශ්‍යතා අපි කීපයක් කිව්වා. ඒ එකඟතා ටික ලිඛිතව ලේඛනගත කරන්න ඕනේ. දෙපක්ෂයේ නියෝජිතව අත්සන් කරන්න ඕනේ. කම්කරු කොමසාරිස් ගනුමැතිය ගන්න ඕනේ. කම්කරු කොමසාරිස් ලවා ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කරන්න ඕනේ. ඒතකොට නීත්‍යානුකූලයි. දැන් ඒ එකග වෙච්ච දේවල් දෙන්න නැත්නම් සේවා යෝජකව අපිට පුළුවන් උසාවිය ගිහින් දිනා ගන්න. ඒකයි සාමූහික ගිවිසුම ප්‍රබල වෙන්නේ. අපි අන්තිමට ගෝ සාමූහික ගිවිසුමක මූලික අරමුණු. ප්‍රධානම අරමුණ අපි මොකද්ද? කම්කරු අනපනත් වලින් හිමි සේවක අයිතිවාසිකම් නැත්නම් වරප්‍රසාද වලට වඩා වැඩි ප්‍රතිලාභ වැඩි වාසිදායක තත්ත්වයක් උදා කරගන්න තමයි මේ ගිවිසුමක් ගහගන්න වෙන්නේ. අනික කාර්මික ආරවුල් බැහැර කර කාර්මික සාමය ස්ථාපිත කිරීම ආයතනය තුල. අනික සේවකයන්ගේ සේවා යෝජකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම. ඔය අරමුණු වලට තමයි මතක තියාගන්න සාමූහික ගිවිසුම් ඇති කරගන්න. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟට බලමු මේ සාමූහික ගිවිසුම් ඇති කරගත්තම ලැබෙන වාසි ප්‍රතිලාභ. සාමූහික ගිවිසුමක් මගින් සේව්‍යයාට හාම්පුතාට ලැබෙන වාසි. සාමූහික ගිවිසුමෙන් කාටද ලැබෙන්නේ? දෙපැත්තටම. සේව්‍යයන් හෙවත් සේවා යෝජකයන්ට හෙවත් හාම්පුතාටත් වාසි, සේවකයින් හෙවත් සේවාදායකින්ටත් වාසි. මුලින්ම සේව්‍යයාට ලැබෙන වාසි. පළවෙනි එක තමයි ආරවුල් පහසුවෙන් निराකරණය කර ගැනීමට හැකිවීම. දැන් මෙතන ආරවුලක් නේ ගැටුමක් නේ. සේවකෝ පඩිය රුපියල් 20000ක් වැඩි කරෝ ඉල්ලනවා. හාම්පුතාට දෙන්න පුළුවන් 5000යි. දැන් මේක ලොකු කියන්නේ විසඳන්න බැරි ගැටලුවක් නේ. මෙන්න මේ ආරවුල් පහසුවෙන් निराකරණය කරගන්න පුළුවන් වෙනවා සාමූහික ගිවිසුමකට ගියාම. දැන් හිතන්න විශාල දහස් ගානක උද්ඝෝෂක පිරිසක් රජයේ අමාත්‍යාංශයක් ඉදිරිපිට ගිහිල්ලා ඉල්ලනවා අමාත්‍යවරයා මුණ ගැහෙන්න ඕනේ. අපිට යන්න දෙන්න. ඒක කරන්න බෑනේ. මේ දහස් ගානක් ගිහිල්ලා කෑගෝ ගහද්දි ගෝසා කරද්දි සාකච්ඡා කරත හැකිද?
ඊට තාර්කික වෙන්නේ එයින් 3 දෙනෙක් 4ක් 5ක් වගේ නියෝජිත පිරිසක් විතරක් ඇතුළට අරන් සාකච්ඡාව දෙනවා. එතකොට සාර්ථකයි. ඒ දේ තමයි මෙතන වෙන්නේ. සියලු සේවකයින් සේවා යෝජක විශ්වාස දාලා තල්ලු කරන උරු සමිති ගිහිල්ලා සේවා යෝජකයෝ 20000ම ඉල්ලන කියලා. ඉතින් සේවකයෝ අන්තිමට කාලගෝට්ටියක් නෙවෙන්නේ. නමුත් මෙතන එහෙම නෙවෙයිනේ. දෙපක්ෂේම එකිනෙකා දැන් අපි සේවාදායකයන්ගේ නියෝජිතයෝ නොදකින පැත්තේ සේවා යෝජක පක්ෂය පෙන්වනවා. සේවා යෝජක පක්ෂයට නොදැනිච්ච දේවල් නේ දැනිච්ච නැති දේවල් සේවාදායක පක්ෂය පෙන්වනවා. අන්න එකඟ වෙනවා. ඒ නිසා ආරවුල් පහසුවෙන් निराකරණය කරගන්න පුළුවන් වීම ඒගොල්ලන්ටත් වාසිය අපිටත් වාසිය. දෙවෙනි එක. ආයතනයේ පැවැත්ම අඛණ්ඩ බව තහවුරු වීම. ආයතනයේ පැවැත්ම අඛණ්ඩ බව මේකෙන් තහවුරු වෙනවා. ඇයි? දැන් සේවාදායකයෝ කැමති වුණා. සේවා යෝජකයන්ගේ උපරිම යෝජනා පිළිගත්තා. එහෙනම් ආයතනේ වැටෙන්නේ නැහැ. ආයතනයේට හෙටත් පවතිනවා. ඉදිරියටත් පවතින බව මේකෙන් තහවුරු කරගන්න පුළුවන් වෙනවා. තුන්වෙනි එක ගිවිසුම මගින් තම වගකීම අවබෝධ කරගත හැකි වීම. මේ ගිවිසුම ඇති කරගත්තම තමන්ගේ වගකීම් අවබෝධ කරගන්න ලේසි මේගොල්ලන්ට. දැන් තේරෙනවා මේගොල්ලෝ රයිට් අපි මේ වගේ පොරොන්දුනා වැටුප් වැඩි කරන්න මෙච්චරකින්. ඊළඟ අවුරුද්ද සිට අපි හිඟ තැබූ වැටුප් ප්‍රමාණය පඩියට එකතු කරන්න අපිට තියෙනවා. තේරුණාද? ඒ වගේම තුන්වන අවුරුද්දේ අර හිඟ අවුරුද්දේ ටික එකවර ගෙවන්න තියෙනවා කියලා වගකීම් පිළිබඳ අවබෝධයක් දැන් ඇති වෙනවා. විවිසෝ මගින් තමන්ගේ වගකීම් පිළිබඳ අවබෝධයක් ඒගොල්ලෝ හොඳටම දැනෙන්න පටන් ගන්නවා. 4 කළමනාකරණ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වීම. දැන් මෙහෙම ගිවිසුමක් මගින් වෙන්නේ මොකද? ප්‍රශ්නේ විසඳෙනවනේ. උද්ඝෝෂණ නතර වෙනවනේ. තේරුණාද? එහෙනම් අනිවාර්යයෙන්ම කළමනාකරණ කටයුතු දැන් බාධාවකින් තොරව ඉදිරියට දියත් කරන්න පුළුවන්. එහෙම ඉදිරියට දියත් කළ ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලිය සුමට ඉස්සරහට අරන් යන්න පුළුවන්. 5. වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් පොදුවේ කටයුතු කිරීමට හැකිවීම නිසා පෞද්ගලිකව සේවකයන් පිළිබඳව වන සොයා බැලීමට සිදු නොවීම. වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් පොදුවේ කටයුතු කිරීමට හැකිවීම නිසා පෞද්ගලිකව සේවකයන් පිළිබඳව වන සොයා බැලීමට සිදු නොවීම. තේරුණාද? දැන් මේකේ තේරුම දැන් එක එක සේවකයාගේ වෘත්තීය ගැටලු වෙන වෙනම සොයා බලන ගියා නම් නැත්නම් එක් එක් සේවකයාගේ වෘත්තීය ගැටලු වලට වෙන වෙනම සවන් දීලා වෙන වෙනම සොයා බලලා විසඳුම් දෙන්න ගියා නම් ඕක සංකීර්ණ ක්‍රියාවලියන්නේ. එක සේවකයෙක් කියනවා මට රුපියල් 20000ක් පඩියට වැඩි කරලා ඕන. තව කෙනෙක් කියනවා මට 15000ක් ඇති. තව කෙනෙක් කියනවා මට රුපියල් 1000ක්වත් වැඩි කරන්න එපා. ආයතනේ අමාරුනේ තියෙන මට සල්ලි තියෙනවා. මට තේවතු තියෙනවා. මම රැකියාව කරන්නේ ගොඩක් වෙලාවට මගේ හුදකලා බව නැති කරගන්න. මට පඩි වැඩි කරන්න එපා. තව කෙනෙක් කියනවා මට 25000ක් ඕනේ. මොකද මම ක්වොලිෆයිඩ් කෙනෙක්. මම දැන් ග්‍රැජුවේෂන් එකෙන් පස්සේ මම ඩිප්ලෝමා එකක් ගත්තා. නැත්නම් මම පෝස්ට් ග්‍රැජුවේට් දැන් කම්ප්ලීට් කළා. මට ඒ නිසා 35000ක් ඕනේ. දැන් ඔය වගේ নানা ප්‍රකාර දේවල් නේ වෙන්නේ. විසඳන්න පුළුවන්ද? විසඳන්න පුළුවන්ද? බෑනේ. දැන් මේ සාමූහික කේවල් කිරීමකට ගිහිල්ලා එකක කරවාගෙන සාමූහික ගිවිසුම අස්සම් කරන් පස්සේ හැමෝටම රුපියල් 5000ක් 5000යි. ඒතර 20000ක් ඉල්ලපු කෙනාට 5000යි, පැයක ඉල්ලපු කෙනාට 5000යි, 3000ක් ඉල්ලපු කෙනාට 5000යි, 50000ක් ඉල්ලුව 5000යි. ප්‍රශ්න ඉවරයි. තේරෙනවද? ඒ නිසා කියන්නේ අර වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් පොදුවේ කටයුතු කිරීමට හැකියවීම නිසා පෞද්ගලිකව සේවකයන් පිළිබඳව වන සොයා බැලීමට සිදු නොවීම. පුද්ගලිකව සොයා බලන්න ඕනේ. පුද්ගලිකව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ලොකු වාසියක් ඒක. නැත්තම් හරිම සංකීර්ණයි. ඒ සංකීර්ණත්වයෙන් සේවා යෝජකයා අපූර්ව නිදහස් වෙනවා සාමූහික ගිවිසුම නිසා. ආයතනයේට පක්ෂපාතී වූ තෘප්තිමත් සේවක පිරිසක් ඇති කරගත හැකි වීම. දැන් පළවෙනි සාමූහික කේවල් කිරීමෙන්ම සේවා යෝජකයෝ එකග වුණා නම් සේවකයන්ට යම්කිසි ඒගොල්ලෝ තෘප්තිමත් විය හැකි සහන සලසන්න මොකද වෙන්නේ? සේවකයෝ අනිවාර්යයෙන්ම දැන් සතුටු වෙනවා. ඒ නිසා සේවකයෝ මහත් අභිමානයෙන් සහ අභිප්‍රේරණයකින් යුතුව සොකීය කැමැත්තෙන් වැඩ කරන්න පටන් ගන්නවා. මෙතෙක් වැඩට පැමිණෙන්න මැලි වුණා. දැන් හැමදාම වැඩට එනවා. එක්ක මෙතෙක් හැමදාම වැඩට ආවා. වැඩ කරේ භාගෙට. පැය 3ක් වගේ තමයි වැඩ කරේ. නමුත් දැන් පැය 8ම වැඩ කරන්න පටන් ගන්නවා. මොකද්ද? සේවක ප්‍රවාසිතාවය පහළ යනවා. තේරුණාද? අන්න එනං ඒකෙදි ආයතනයේට පක්ෂපාතී වූ තෘප්තිමත් සේවක පිරිසක් ඇති කරගන්න පුළුවන් වීම සේවා යෝජකයට ප්‍රබලම වාසියක් වෙනවා. පැහැදිලිනේ? right.
ඔය අපි පෙන්නුවේ සාමූහික ගිවිසුමක් මගින් සේවයාට ලැබෙන වාසි. ඔය වගේම තමයි කාටද? සේවාදායකටත් වාසි තියෙනවා. අපි බලමු සාමූහික ගිවිසුමක් මගින් සේවකයින්ට හිමිවන ප්‍රතිලාභ. සාමූහික ගිවිසුමක් මගින් සේවකයින්ට හිමිවන ප්‍රතිලාභ. පළවෙනි එක තමයි එකඟ වූ අයිතිවාසිකම් හා වරප්‍රසාද ලැබෙන බව තහවුරු වීම. ඒකත් වටිනවනේ. දැන් අපි දන්නවා කලෙක්ටිව් බාගේනින් එකේදී සාමූහික කේවල් කිරීමේදී එකඟ වුණානේ රුපියල් 5000කින් පඩි වැඩි කරන්න. අතිකාල පැයකට ගෙවන වැටුපේ රේට් එක 10%කින් නැත්නම් 25කින් වැඩි කරන්න. අන්නේ එකඟ වූ අයිතිවාසිකම් වරප්‍රසාද අපිට નિરાයාසයෙන්ම ලැබෙන බව දැන් තහවුරුවක් තියෙනවා. ඇයිලා දැන් ලිඛිත කිවිසුමක් ගහලා ඉවරයි. දෙන්න ඕනේ ඒගොල්ලෝ. නොදුන්නොත් අපිට උසාවි නොදුන්නොත් සාමූහික කේවල් කිරීමේදී ඇති කරගත්ත කිවිසුමේ සඳහන් එකගතා ටික අපිට ලබා නොදුන්නොත් අධිකරණයට ගිහිල්ලා අධිකරණය ලබා ගන්න පුළුවන්. ඒ නිසා අපිට මේ එකඟ වූ අයිතිවාසිකම් සහ වරප්‍රසාද නොලැබෙනවා කියලා සැක සංකා නැහැ. ලැබෙන බවට විශ්වාසය තහවුරුවක් පවතින. ඒකම වාසිය. දෙවැනි එක. කම්කරු අයිතීන් ආරක්ෂා වීම. අපි කම්කරුවෝ. ලංකාවේ තියෙන සීලුම කම්කරු නීති වලින් සේවකයන්ව හඳුන්වන්නේ කම්කරුවෝ කියලා. වැඩ කරන ජනතාව. එයා ප්‍රධාන ගණකාධිකාරීවරයාද, ඉංජිනේරුවරයාද, ගිණුම් ලිපිකරුවද, එහෙම නැත්නම් උපදේශකවරයාද, එහෙම නැත්නම් මූල්‍ය කළමනාකරුද, ගබඩා පාලකද ප්‍රශ්නයක් නැහැ. හැම කෙනෙක්ම වැඩ කරන අයනේ. එහෙනම් කම්කරුවෝ. වැඩ කරන ජනතාව. එහෙනම් කම්කරු අයිතීන් ආරක්ෂා වීම. එහෙනම් මේ වැඩ කරන ජනතාව ඒවත් සේවකයන්ගේ අයිතීන් ආරක්ෂා වීමක් මේක ඇති වෙනවා. අපේ අයිතීන් ආරක්ෂා වෙනුන දැන් උල්ලංඝනය කරන්න බෑ. විසුම ගහලා තියෙනවා. උල්ලංඝනය කළොත් උසාවියට ගිහලා බොහොම ලේසියෙන් අපේ අයිතිවාසිකම් නැවත ලබා ගන්න පුළුවන්. තුන්වෙනි එක අනපනත් වලින් හිමි වරප්‍රසාද ඉක්මවා යන ප්‍රතිලාභ ලබාගත හැකි වීම. අපි දැන් අරමුණටත් කිව්ව මතකද? සාමූහික ගිවිසුම් වල නැත්නම් ඕක අරමුණු අහද්දි දරුවනේ මෙහෙම අහනවා සාමූහික කේවල් කිරීමේ අරමුණු. සාමූහික ගිවිසුම අරමුණු දෙකම එකයි. තේරෙනවද? ඒ සාමූහික කේවල් කිරීමේ අවසන් ඵලයේනේ සාමූහික ගිවිසුම. එහෙනම් සාමූහික කේවල් කිරීම ඇති කරගන්නේ ඇයි? කම්කරු අනපනත් වලින් හිමි අයිතිවාසිකම් වලට වඩා වැඩි වරප්‍රසාද නැත අයිතිවාසිකම් ලබා ගන්න. එහෙනම් ඒක සාමූහික කේවල් කිරීමේ අරමුණ හැවුවත් ගිවිසුම අරමුණ හැවුවත් දෙකටම හරි. හරිනේ. එහෙනම් අනපනත් වලින් හිමි වරප්‍රසාද ඉක්මවා යන ප්‍රතිලාභ ලබා ගන්න තවට හැකියාව ලැබෙනවා. ඊළඟට තම අයිතිවාසිකම් මෙන්ම වගකීම්ද පැහැදිලි කර ගැනීමට හැකියවීම. සේවකයන්ට තමන්ගේ අයිතිවාසිකම් මොනවද? තමන්ගේ වගකීම් මොනවද කියලා අනිවාර්යෙන් පැහැදිලි කරගන්න මේකෙන් අවස්ථාව වෙනවා. අපි හිතමු සේවකයන් රුපියල් 5000ක් වැටුප් වැඩි කරන්න එකඟ වුණා. හැබැයි ඒක මේ මාසෙ දන් නෙවෙයි ලබන මාසෙ දන්. එහෙනම් ලබන මාසෙනක අපිට ඉවසන්න පුළුවන් වෙනවා. ඒ අපේ වගකීමක් ඉවසන එක. එහෙනම් අපේ අයිතිවාසිකම් වගේම වගකීම්ද අපට සිහිපත් කරනවා මේකේ. අනිත් එක සේවක සුරක්ෂිතභාවයේ තහවුරු වීම. සේවකයා සම්පූර්ණයෙන්ම සුරක්ෂිත තත්ත්වයටපත් වෙනවා. දැන් එයාට ප්‍රශස්ත වැටුපක් ලැබෙනවා. මොකද මේ එකඟ වෙච්ච වැටුප් වැඩි කිරීම දැන් ලැබෙනවා. අනික වැඩ පරිසරයේ අඩුපාඩුකම් අපට ස්ථාපිත කරනවා කිව්වා. එයා හැම අතින්ම එහෙනම් රැකියා නැත්තම් සේවක සුරක්ෂිතභාවයේ තහවුරු වෙනවා. සේවක සුරක්ෂිතභාවයේ තහවුරු වෙනවා. තේරුණාද? තව එකක් මෙතනට ලිව්වොත් වඩා හොඳයි. මොකද්ද? ඒ තමයි යම් විදියකින් ගිවිසුමේ එකඟතා ඉටු කොලේ නැත්නම් මොකද්ද වෙන්නේ? පහසුවෙන් නීතිමය රැකවරණ ලබන්න පුළුවන්. හරි නේද? මේ ගිවිසුමේ සඳහන් එකඟතා ටික අපට ලබා දුන්නේ නැහැ කියන්නකෝ. ඒත් මගෑරියා කියන්නකෝ. කල්මැරුවා කියන්නකෝ. තේරෙනව? කල්දදා ඉන්න දෙන්නම් කීගේ. අපිට පුළුවන් අධිකරණයට ගිහිල්ලා ලේසියෙන් මේ ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරලා ඒව ලබා ගන්න. එහෙනම් අපි ඒකත් ලියමු අමතර එකක් වශයෙන් අමතර වශයෙන් ලියමු. 6 වෙනි එක දාමු අංකේ වුණාට ගිවිසුමෙහි සඳහන් වූ අයිතිවාසිකම් හා වරප්‍රසාද නොලදහොත්
සහ ප්‍රමාද වුවහොත් පහසුවෙන් අධිකරණයෙන් ඒවා අත්පත් කරගත හැකි වීම. ඒවා අත්පත් කරගත හැකි වීම. ඔය වගේ සාමූහික කේවල් කිරීමත් සාමූහික ගිවිසුමත් දෙපැත්තරම ප්‍රතිලාභ ගෙන දෙනවා. ඒතර අපි අද පාඩම් පරිච්ඡේදයෙන් වෘත්තීය සමිතියක මූලික කාර්යයන් ටික පැහැදිලි කරා. එක කාර්යයක් තමයි සාමූහික කේවල් කිරීම සහ සාමූහික ගිවිසුම් වලට සම්බන්ධ වීම. අන්න ඒ කාර්යය අපි අද පුළුල් ලෙස කතා කරමු. මොකද ඒක නිතරම අහනවා. සෙකන්ඩ් ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේවත් සෙකන්ඩ් පේපර් එකෙත් අහනවා. වාස්තික ප්‍රශ්න පත්‍රයේවත් පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී අනිවාර්යයෙන්ම මේකෙන් ප්‍රශ්න අහනවා. සාමූහික ගිවිසුමක් කියන්නේ මොකක්ද? සාමූහික කේවල් කිරීම කියන්නේ මොකක්ද? සාමූහික ගිවිසුමක අරමුණු මොනවද? තේරුණාද? ඒ වගේම සාමූහික ගිවිසුම නීත්‍යානුකූල වෙන්නේ කොහොමද? සාමූහික ගිවිසුමකින් අපේක්ෂා කරන ප්‍රධානම අරමුණ මොකද්ද? කම්කරු අනපනත් තුළින් හිමි අයිතිවාසිකම් වලට වඩා වැඩි අයිතිවාසිකම් දිනාගත හැකි වීම. මොකද දිනා ගැනීම තමයි ප්‍රධානම අරමුණ. වාසියක් වශයෙන් උත් ලියන්න පුළුවන් ලියුවනේ. වාසියක් වශයෙන් මේ තියෙන්නේ. අනපනත් තුළින් හිමි වරප්‍රසාද ඉක්මවා යන ප්‍රතිලාභ ලබාගත හැකි වීම. ওই වගේ අපි සාමූහික ගිවිසුමකින් සේවා යෝජක පක්ෂය, සේවාදායක පක්ෂය කියන පක්ෂ දෙකටම වාසියක් වෙනවා කියලා ඉගෙන ගත්තා. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදය තුලින් තව දුරටත් මේ කාර්මික ආරවුල්, ඒ වගේම කාර්මික සාමය, ඒ වගේම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරනවා. ඒ නිසා දිගටම මේ පාඩම් පරිච්ඡේද පරිශීලනය කරන්න. එහෙම පරිශීලනය කළොත් පමණයි දරුවනේ නැත්නම් දුවේ පුතේ ඔබට ප්‍රතිඵල ගන්න පුළුවන්. මොකද මේ අපි කරන පාඩම් කොටස් ඔබ එකක් පරිශීලනය කරනවා, අනිත් එක මග හරිනවා. මොකද සමස්ත පාඩම පිළිබඳව අවබෝධ ලැබෙන්නේ නැහැ. ඒ අවාසනාවන්ත භාවයට පත් කරගන්න එපා. මොකද මේ පාඩම් සියල්ල අපි එක ඔබට දැනෙනවා ඇති දිගට හිටපු අයට A to Z නේ එකක්වත් අත්හරින්නේ නැහැ. ටිකක් චුට්ටක් හරි වැඩිපුර මිසක් වැඩිපුර කරොත් අත්හරින්නේ නැහැ. ඒ නිසා මේ සියලු පාඩම් පරිච්ඡේද ඔබ පරිශීලනය කරන්න. ඒකම අපි ඊට පස්සේ විභාග ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒ වගේම ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කරනවා. මේ හැම දෙයක් තුලින්ම කිසිදු පාසල් අධ්‍යාපනයක් නොලද, උපකාරක පන්ති තුලින් අධ්‍යාපනයක් නොලද හුදකලා වෙච්ච දරුවන්ට පවා 100% මං වග කියනවා විභාගයට ගිහලා සාර්ථකව ලියන ලකුණු 75න් 80න් උඩ ඒ සාමර්ථ්‍යයක් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඉදිරියටත් මේ පාඩම් පරිච්ඡේද පරිශීලනය කරන මේ පාඩම් නිම වෙනකම්වත්. තේරුණාද? අපි එන ඊළඟ පාඩම් කොටසින් නැවත හමු වෙමු.